නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික සදහවත් පින්වතුනි, අපි ඊයේ විග්‍රහ කළා මේ සුතවත් ආර්ය ශාවකේ කොහොමද තමා මේ ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරනවා නම් කොහොමද මේ චතු ආර්ය සත්‍ය පසක් කොට අත්දැකගන්නේ කියලා. කියන්නේ තමා සෝතාපන්න ඵලයටපත් වුණු බව, තමා සම්මාදිට්ඨියටපත් වූ බව පසක් කොට අත්දැකගන්නේ කොහොමද කියන එක පිළිබඳව අදත් අපි තව දුරටත් ඒ පිළිබඳව පොඩි සාරාංශයක් වගේ මේ ඊයේ කතා කරපු කරුණු කාරණාම තව දුරටත් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන පෙන්නලා දීපු ආකාරයට ඊයේ මේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න. අරියානන් දස්සාවි. එහෙම නැතුව මේ ගමන ආරම්භ කරන්න බෑ. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද මේ චතුආර්ය සත්‍ය පසක් කොට අත්දැකගත්තේ මුලින්ම බුදුහාමුදුරුවෝ බුදු වුණා කියන්නේම මේ චතු ආර්ය සත්‍ය පසක් කොට අත්දැක ගැනීම. ඒක නිසා ඒ බුදුහාමුදුරුවෝ උදා කරගත්ත ඒ ස්වයන්බුහු ඥාණයෙන් උදා කරගත්ත ඒ ප්‍රඥා විමුක්තිය, මේක ප්‍රඥා විමුක්තියක්. ප්‍රඥාව මුල් කරගෙන තමාගේ සිතේ උපදින අපිරිසිදු විකෘති ස්වභාවයෙන් මිදී නිදහස් වීමයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේකට මුල් වෙන්නේ ප්‍රඥාවයි. මේක ප්‍රඥා විමුක්තිය. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ උදා කරගත්තු මේ යථාභූත ඥාන දර්ශනය ඒ අවුරුදු 2600කට කලින් ඒ බුදුහාමුදුරුවෝ උදා කරගත්තු ස්වයන්බූ ඥාණයෙන් උදා කරගත්තු ඒ යථාභූත ඥාන දර්ශනය බුදුහාමුදුරුවෝ දුකින් මිදී නිදහස් වුණා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ අනිත් මිනිස්සුන්ටත් කියලා දුන්නේ මේ තමා මොකද්ද අනුගමනය කරපු ක්‍රමවේදය මේ දුකින් මිදී නිදහස් වෙන්න. ඒකයි බුද්ධ දේශනාව කියන්නේත් ඒකයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා කියලා පෙන්නලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කොහොමද මේ දුකින් මිදී නිදහස් වුනේ. මෙන්න මේකයි මාර්ගය, මෙන්න මේකයි පිළිවෙත, මෙන්න මේ පිළිවෙත ඔබත් අනුගමනය කරනවා නම් ඔබටත් මේ පරම සත්‍ය පසක් කොට අත්දැක ගන්න පුළුවන්. ඔබටත් මේ දුකින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළා. ඒක පසක් කොට අත්දැකගත්තු තවත් පිරිසක් බිහි වුණා. ඒ අය මේක දිගින් දිගට පවත්වාගෙන ආවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අන්නේ බුදුහාමුදුරුවන්ගේ පටන් ඒ බුද්ධ පරම්පරාවේ එන පුරුකකට සම්බන්ධ වෙන්න ඕන. මේක අර දන්වැලක එක පුරුක වගේ මනෝමය වශයෙන් සිද්ධ වෙන සම්බන්ධ වෙන පුරුකක් මේක. ඒක නිසා කොහේ හෝ මගපලලාභියෙක් ඉන්නවද ඒ පුද්ගලයාගේ පරම්පරාවේ බුද්ධ පරම්පරාව ගියාම අන්තිමට බුදුහාමුදුරුවෝ ළඟින් නවතින්නේ. ඒක නිසා එක පුද්ගලයාට තමා කැමති විදිහට තමා කැමති ක්‍රියාකාරකම් කරලා මේ යථාභූත ඥාන දර්ශනය උදා කරගන්න බෑ. දැන් අපි දන්නවනේ මිනිස්සු ඔන්න භාවනා කරන්න යන්, ධ්‍යාන වඩන්න යන් කියලා යනවා. එහෙම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මේකට අනුපූරක පිළිවෙලක් දේශනා කරලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක නිසා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන.
අරිය උත්තමයෙක් මුණ ගැහෙන්න ඕන. මගපලලාභියෙක් මුණ ගැහෙන්න ඕන. ඒ මගපලලාභියාගෙන් මෙන්න මේ පරතෝഘോഷක ප්‍රත්‍ය ලබා ගන්න ඕන. එතකොට මේ අරිය උත්තමයා මුණ ගැහිලා අරිය උත්තමයා දේශනා කරන්නේම මොකද්ද? සද්ධර්මයේ දේශනා කරනවා කියලා මොනවද දේශනා කරන්නේ? ඒ අරිය උත්තමයා ඔහු මේ ධර්ම මාර්ගයේ ආරම්භ කරපු පටන් ඔහු ආපු ගමන් මාර්ගයත් ඔහු මේ යථාභූත ඥාන දර්ශනය උදා කරගෙන ඔහු මේ දුකින් මිදී නිදහස් වෙච්ච ක්‍රමවේදයත් ඔහු පසක් කොට අත්දැකගත්තු දෙයක්. ඒක තමයි ඔහු දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මෙන්න මේ පරතෝഘോഷක ප්‍රත්‍ය උදා කර ගන්න ඕන. අපි තේරුම් ගන්න ඕන පෘථග්ජන පුද්ගලයෙක්ගෙන් බණ අහලා කවදාවත් මගපල ලබන්න බෑ කියලා. ඒකයි තේරුම් ගන්න. පෘථග්ජන පුද්ගලයෙක්ගෙන් බණ අහලා පෘථග්ජන පුද්ගලයෙක්ට දේශනා කරන්න පුළුවන් කියන්න පුළුවන් ලෞකික ධර්මයක් පමණයි. මොකද ඔහුට කවදාවත් බැහැ ඔහු පසක් කොට අත්දැකගත්තු නැති දෙයක් විග්‍රහ කරන්න. සමහර විට පොත්පත්වල තියෙන දේවල් කටපාඩම් කරගෙන කියයි. නමුත් එතන අර පරතෝഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා අර මනෝභාවනීය ලැබෙන්නේ නැහැ එතන. ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕන කවදාවත් පෘථග්ජන පුද්ගලයෙක්ගෙන් බණ අහලා මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය නම් මේ කෙලෙස් කපන සද්ධර්මය නම් අහගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද කල්යාණ මිත්‍රයෙක් දේශනා කරන්නේම කෙලෙස් කපන ක්‍රමවේදයයි. ඒකයි සද්ධර්මය. ඒක නිසා මේ සද්ධර්මය ශ්‍රවණය කරගත්තට පස්සේ තමා මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. තමාගේ සිතේ උපදින අරමුණු දැකලා මේ අසකනාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයට රූපයක් ස්පර්ශ වෙලා පටිච්ච වීම නිසා තමාගේ සිතේ සිද්ධ වෙන වෙනස දැක ගන්න ඕන. ඒ වර්තමාන මොහොතේ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝයි මේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියන එක තේරුම් ගත්තේ. ඒක නිසා මේ සුතවත් මේ අරිය කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා මෙන්න මෙතනටයි එන්න ඕනේ. තමාගේ සිතේ උපදින මේ අරමුණු දිහා දැක බලා ගන්න ඕන. අරමුණු දැක ගන්න ඕන. තමාගේ සිතේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන වෙනස දැක ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ හැකියාව උදා කර ගන්න ඕන. ඒක සිත පිරිසිදු වෙන අරමුණක්ද? සිත අපිරිසිදු වෙන අරමුණක්ද? මේ වර්තමාන මොහොතේ ඒක දැක ගන්න ඕන. ඒක දැක ගන්න පුළුවන්. මොකද සිත අපිරිසිදු වෙන අරමුණක් කියන්නේම මේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් ජනිත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවා. රාගයේ ද්වේෂය බොහොම පහසුවෙන් අපි කාටත් හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා මේ යෝනිසෝ මනසිකාරය ඇති කරනවා. කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ මේ උපදින අරමුණ මේ වර්තමාන මොහොතේ උපදිමින් තියෙන අරමුණ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධම්මා පරිහායන්තිද එහෙමත් නැත්නම් අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති. තවත් විදිහකට කිව්වොත් මේක කුසලයේද අකුසලයේද? තවත් කිව්වොත් මේක කුසල මූලයේද අකුසල මූලයේද? මෙන්න මේක තේරුම් ගන්න ඕන. එහෙම නැතුව මේක වැඩේ කරන්න බෑ. තමාගේ සිතේ සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්න ඕන. මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ක්‍රියාකාරීත්වය දැක ගන්න ඕන. ඒකට තමයි මේ සංදේශනාව අහන්න ඕනේ. මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ක්‍රියාකාරීත්වය දැක ගන්න. ඒ රාගයේ, ද්වේෂයේ, මෝහය උපදිනකොට මොකද වෙන්නේ කියලා. ඒක නිසා බාහිරයෙන්
ප්‍රත්‍ය දෙකක් උදා කරගන්න ඕන. ස්වයන් භූ ඥානයෙන් සෝතාපන්න වෙන්න බෑ. ඒ වගේම තමා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. ඊට පස්සේ තමාට තේරෙන විදිහට මෙන්න මේ ධම්මානුධම්ම පටිපදාව. ඒ කියන්නේ මේ අරමුණ සිත පිරිසිදු වෙන එකක්ද අපිරිසිදු වෙන එකක්ද කියලා පජානාති වුණා නම් දැන් අපිරිසිදු අරමුණක් නම් ඒක උදුරා දමන්න කටයුතු කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න. මේ ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරන්න ඕන. ඒ වගේම ඒ කියන්නේ තමා කරුණු දෙකක් පරිපූර්ණ කරගන්න ඕන. තමා කරුණු දෙක. එතකොට බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ නම් බුදුහාමුදුරුවන්ගෙන් හෝ මගපලලාභී අරිය උත්තමයෙකුගෙන් බණ අහනකොටම ඒ පුද්ගලයාට මේ චතුරාර්ය සත්‍ය දැක ගන්න පුළුවන්කම තිබුණා. මොකද එතකොට බුද්ධ ශක්තිය පවතිනවා. නමුත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේ සද්දස්ස කුල පුත්‍රයා. මෙන්න මේ සෝතාපට්ටි අංග 4 පරිපූර්ණ කරගෙන සද්ධා හෝති වෙච්ච පුද්ගලයා මෙන්න මේ ස්ථාන 4 එකකට ගිහිල්ලා එතනත් මේ අර තමාගේ සිතේ උපදින්න එන වේගයේ වේදනාව ආවේගය චිත්තාවේගය ප්‍රහාණය කරන්න ඕන කියලා. සිත පිරිසිදු කරගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන. දැන් ඉස්සර නම් බුදුහාමුදුරුවන්ගෙන් හරි ආර්ය උත්තමයෙක්ගෙන් හරි බණ අහනකොටම චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දක ගන්න පුළුවන්. හැබැයි අදත් බණ අහනකොට චතුරාර්ය සත්‍ය පුළුවන්. හැබැයි මේ කාරණා පූර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් බණ අහලා පරතෝഘോഷක ප්‍රත්‍ය ලබාගෙන මේ කරුණු 4 පරිපූර්ණ කරගෙන සද්දස්ස කුල පුත්‍රයෙක් වෙලා මෙන්න මේ බුද්ධ ශක්තියටත් අනුගත වෙලා ඊට පස්සේ ආයේ බණ අහනකොට අන්න එහෙමත් පුළුවන්. හැබැයි අර බුදුහාඳුර ජීවමාන කාලේ වගේ ප්‍රථම වරට සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි අපි තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මේ කරුණු කාරණා පරිපූර්ණ කරගන්න ඕන. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මේ බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙලා මොකද්ද මේ දේශනා කරන ධර්මය කියලා. මොකද්ද බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙලා මේ මිනිස්යාට පෙන්වලා දෙන්නේ කියලා. අර නහි සීල වතන් හේතු උපජ්ජති තථාගතු අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිත. එහෙනම් මේ බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙලා මොකද්ද මේ අපිට පෙන්වලා දෙන්නේ? මෙන්න මේ කෙලෙස් කපන්ඩ භාවිතා කළ හැකි ආයුධයයි. ඒ තමයි යථාර්ථය. ඒක තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ඒකයි තේරුම් ගන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු සමතයකටපත් වෙන්න දැනගෙන හිටියා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ ඒ සමතයට ඉක්මවා ගොස් සමත ඉක්කමාය. ඒ සමතව ඉක්මවා ගොස් මෙන්න මේ විපස්සනාව මෙන්න මේ මරණානුස්සතිය භාවිතා කිරීමෙන් ඒ කෙලෙස් උදුරා දමන්න පුළුවන් කියන එක. ඒක නිසා මේ මරණානුස්සතිය තමයි මේ කෙලෙස් කපන්න කෙලෙස් උදුරා දමන්න තින ආයුධය. මේ ආයුධයේ තියෙන මුවහත් ප්‍රමාණයට තමයි මේ කෙලෙස් කපන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒක නිසා මේ සතර කමඨහන් බුදුහාමුදුරුවෝ ඒ සමත විපස්සනා වශයෙන් පෙන්නලා දීලා තියෙනවා ආධුනිකයෙකුට කොහොමද ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේ සතර කමඨහන්
යමෙක් සතර කමඨහන් වඩනවද ඒක තමයි ධම්මානුධම්ම පටිපදාව. සතර කමඨහන් තුලින් තමයි අර උපදින්න එන රාගය, ද්වේෂය, මෝහය, විතරාගී, විත ද්වේෂී, විත මෝහි කරන්න පුළුවන්. හේතු භංග කරන්න පුළුවන්. හේතු නිරෝධ කරන්න පුළුවන්. ඒක නිසා සතර කමඨහන් වඩනවා කියන්නේම සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය වඩනවා කියලා කෙනෙකුට කරන්න පුළුවන් මෙන්න මේ සතර කමඨහන් වඩන එකයි. ඒකම තමා මේ ආනපාන සති සමාධි. මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා මේ බුදුහාමුදුරුවෝ ඒකකයක් පෙන්නලා දීලා තියෙනවා. තමාට කැමති දේවල් ආශ්‍රය කරන්න හෝ සේවනය කරන්න හෝ තමා අකමැති දේවල් අසේවනය කරන්න හෝ එහෙම එක එක පුද්ගලයා එක එක විදිහටයි තීරණ ගන්න. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා එහෙම කරලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ඕන. ණය විනයට සසඳා බලන්න ඕන. අන්න ඒ ඒකකයට අනුව මේ උපදින අරමුණ සිත පිරිසිදු වෙනවා නම් ආශ්‍රය කරන්න ඕන. ආන සිත අපිරිසිදු වෙනවා නම් ප්‍රහාණය කරන්න ඕන. පාන අස්ස පස්ස ආනපාන. ඒක නිසා මේ සති කියන්නේ එක්තරා ෆිල්ටරයක්. ඒ ෆිල්ටරෙන් පෙරන්න ඕන. එන අරමුණ ෆිල්ටරේට දාලා සිත පිරිසිදු වෙනවා නම් ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙනවා නම් ප්‍රහාණය කරන්න කටයුතු කරන්න ඕන. ඒකේ තීරණ ගන්න. ඒක නිසා මේ කෙලෙස් කැපීමට නම් මේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථය පසක් කොට දැක ගන්න ඕන. ඒ පසක් කොට දැකගත්තොත් තමයි මේ සතර කමඨහන් වඩන්න පුළුවන්. නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් කැපෙන්නේ නැහැ. කෙලෙස් කැපෙන්නේ නැහැ කියන්නේ සිත පිරිසිදු වෙන්නේ නැහැ. අර ජනිත වෙන වේගය වේදනාව ආවේගයෙන් මිදී නිදහස් වෙන්න බැරි වෙනවා. ඒකේ තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මෙන්න මේ ආකාරයට මේ අංග සීලුම අවශ්‍ය අංග අවශ්‍යතා පරිපූර්ණ කරගෙන ධම්මානුධම්ම පටිපදාවේ මේ පුද්ගලයා හැසිරෙනවා නම් ඔහුට ඒ ක්‍රියාවලියේ අත්දැකීම ලබන්න නිපුණයෙක් බවට පත් වෙන්න පුළුවන්. නිපුණයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රමය කෙනෙක් දිගින් දිගටම අනුගමනය කරනවා නම් ඔහු චතුාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්නවා. අපි දන්නවා හැබැයි මේ බුද්ධ ඉතිහාසයේත් බොහෝ දෙනා මේ තමා සෝතාපන්න වුණා කියලා දැනගෙන නැහැ. නමුත් ආරම්භක අවස්ථාවේදී මුල් කාලෙදී ඒක තමාට පසක් කොට අත්දැක ගන්න බැරි වුණත් මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඔබ සෝතාපන්නයි එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා සෝතාපන්නයි කියලා. ඒක නිසා දිගින් දිගට මේ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් අර සිත පිරිසිදු වෙන්න ඔහුට ඒක දැක ගන්න පුළුවන්. ඒක නිසා අර කෙනෙකුට මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ උපදිනවා. ප්‍රත්‍යවේක්ෂමේ ඥාන උපදිනවා.
මම ඊයේ විග්‍රහ කළ ආකාරයට ප්‍රත්‍යවේක්ෂා ඥාන හරහා මේක දැක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානම තමයි. නමුත් ඊට වඩා අර අපි දන්නවනේ දැන් ඉස්සරත් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් බණ අහනකොටම සෝතාපන්න වෙලා එහෙමත් නැත්නම් බණ අහනකොටම සකදාගාමි වෙලා බණ අහනකොටම අනාගාමි වෙලා බණ අහනකොටම අරිහත් වුණානේ. ඒ කියන්නේ අර උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ. ප්‍රඥාධික පුද්ගලයෝ. අන්න ඒ වගේ අදත් ඉන්නවා. ඒ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ ඉන්නවා. ඒ අයට මේක එකවර මේ ධර්මස්කන්ධේම පසක්කොට දැක ගන්න පුළුවන්. අපි එහෙමනම් තේරුම් ගන්න ඕන මේ සමුදය සතර කමඨහන් වඩලා සතර කමඨහන් වඩනකොට ඔහු ඔහුට කල්යාණ මිත්‍රයා කිව්වා මෙන්න මෙහෙම කරන්න කියලා. ඔහුත් ඒක කරන්න පටන් ගත්තා. එහෙ කරනකොට ඔහුට යම්කිසි ඒකේ සුවයක් තියෙන බව ඔහු තේරුම් ගත්තා. ඔහු මේක දිගින් දිගට අනුගමනය කරනකොට ඒකේ යම්කිසි නිපුණයෙක් බවට පත් වුණා. ඔහු තව දුරටත් මේක අනුගමනය කරගෙන යනකොට ඔහුට මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ උපදිනවා. තමා මේ සතර කමඨහන් වඩනවා කියලා මොනවාද කරන්නේ කියලා. අන්න එතකොට දැක ගන්නවා සමුදය නිරෝධ වුණා කියලා. අර උපදින්න ආපු කෙලෙසය කැපුණා කියලා, උදුරලා දැම්මා කියලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක උපාදානය කරගන්නයි ගියේ. අර පංචස්කන්ධයක් උපාදානය කරගන්නයි ගියේ. නමුත් දැන් උපාදානයෙන් මිදී නිදහස් වුණා කියලා. ඒ ක්‍රියාවලිය තමා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම විග්‍රහ කරලා තියෙන්නේ. මේ යායන්තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා. පෝනෝ භවිකා වෙන්න දුන්නේ නැහැ දැන්. පුනබ්භව වෙන්න දුන්නේ නැහැ. ඒ බීජේ උදුරා දැම්මා. මොකද්ද? අර වේදනාව දැනීම නිසා ඒ වේදනාවට ඇලෙන්න ගියා. ඒ කියන්නේ තණ්හාව. අන්න ඒ තණ්හාව. අර ආස්වාදය නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති ඒක වෙන්න දුන්නේ නැහැ. එතකොට අර තණ්හාවක් තැනකට හා වෙන්න දුන්නේ නැහැ. එතන තණ්හාව කැපෙනවා. ඒක තමයි විග්‍රහ කරලා තියෙන්නේ යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධු. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා. ඒක නිසා මේ ස්පර්ශ ආයතන 6 යන් ලෝකේ කියන්නේ අඳුරනේ. ස්පර්ශ ආයතන 6න් තමයි මේ අඳුර. අර ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් පටිච්ච වීම නිසා වෙනද නම් මොකද වුනේ? අර යන් ලෝකේ පිය රූපං සාත රූපං තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. එතනම උපාදානය කරගත්තා. පංචස්කන්ධයක් බිහි කරගත්තා. අර බාහිරයෙන් රූප කොටසක් අරගෙන ඒ පටිච්ච වෙනකොටම නාම කොටසකුත් බිහි කරගෙන මෙන්න මේ පංචස්කන්ධයක් උපාදානය කරගත්තා. හැබැයි දැන් මේ සතර කමඨහන් වඩනවා කියන්නෙම ඒ සතර කමඨහන් වැඩිම නිසා ඒ උපදින්න ආපු අපිරිසිදු අරමුණ උදුරා දැමු. එමනම් යන් ලෝකයේ පීරූපං සාතුරූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. එතකොට මේ සමුදය නිරෝධ කළා කියන ක්‍රියාවලිය සිද්ධ වුණේ කොහොමද? ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.
සිද්ධ වෙන්න යන මත්වීම. මත් වෙනවා කියන අර නන්දති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිටති. අන්න මත්වීම. එහෙමත් නැත්නම් සෝචති, කිලමති, පරිදේවති, උරත්තාලින්කන්දති, සම්මෝහං ආපජ්ජති. අන්න මත්වීම. අන්න ඒ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව. ඒකයි තේරුම් ගන්න. අර වේදනාව ආමිෂයක් කරගෙන ඒ ආමිෂ වේදනාවෙන් මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව. ඒකයි මජ්ක්‍ධිමා පටිපදා. එහෙමනම් මේ මජ්ක්‍ධිමා පටිපදා අනුගමනය කරන්න පුළුවන්, ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ මත් වෙන්න යන තැනදිමයි. රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා. අපි නොඑක් දේවල් වලින් මත් වෙනවා. නමුත් ඒ මොන දෙයින් මත් වෙන්න මත්ුණත් ඒ මත්වීමට මුල රාගයෙන් මත්වීමයි, ද්වේෂයෙන් මත්වීමයි, මෝහයෙන් මත්වීමයි. මේක මුලින් කපන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ සමුදය නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය තුල මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඉස්සර නම් මේ සම්බන්ධයක් ඇති කරගත්ත රාගයෙන් බැඳුනා, දේශයෙන් බැඳුනා, මෝහයෙන් බැඳුනා. එහි බැඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ දුකක් කියලා එකක් විඳින්න වුණා. ඒ කියන්නේ අපිට ඔය සිතින් විඳින දුකක් විඳින්නත් සිද්ධ වුණා. දැන් මේ විදිහට එක විඳ එකතු කරගත්තු මහා දුක්ඛන්දකුත් විඳින්න සිද්ධ වුණා. ඒ කියන්නේ අර එක රාගයකට, එක ද්වේෂයකට, එක මෝහයකට පටිච්ච වෙලා එක දුකක් නිර්මාණය කරගත්තා. එහෙනම් ඔහම පටිච්ච වේවි එක එකතු කරගත්තා. ඒ මහා දුක්ඛන්දකුත් තියෙනවා. ඒ කියන්නේ අපි අර රුපියල එකතු කරලා මහා ධනස්කන්ධයක් එකතු කරගත්තා වගේ. දුක්ඛන්දක් එකතු කරගෙන තියෙනවා. ඒ දුක්ඛන්ද තමයි මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණාපි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස උපායාසාපි දුක්ඛ, අප්පිහි සම්පයෝගෝපි දුක්ඛෝ, පියේ විප්පයෝගෝපි දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛං. හැබැයි දැන් මේ සමුදය නිරෝධ වෙනකොට අර ප්‍රිය ලෙස බැඳෙන්නයි ගියේ, එක්කෝ අප්‍රිය ලෙස බැඳෙන්නයි ගියේ. අපි තේරුම් ගන්න වරකට එක කෙලෙසයි උදුරන්න පුළුවන්. ඒක නිසා එක්කෝ පී, එක්කෝ අපි, රාගේ, ද්වේෂය, එක්කෝ මොහොය. අපි අර තුනම එකට කිව්වට. ඒක නිසා එක කෙලෙසයක් උදුරා දැමුවොත් ඒ කියන්නේ අර ප්‍රිය ලෙස බැඳෙන්නයි ගියේ, බැඳුනේ නැහැ. එක්කෝ අප්‍රිය ලෙස බැඳෙන්නයි ගියේ, බැඳුනේ නැහැ. එක්ක මෝහයෙන් බැඳෙන්නයි ගියේ, බැඳුනේ නැහැ. ඒ කියන්නේ පී කැපුණා කියන එකයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ප්‍රිය ලෙස බැඳුනොත් තමයි දුක ඇති වෙන්නේ. එහෙනම් පී කැපුණොත් අපි එහෙනම් තේරුම් ගන්න ඕන පී කැපුණොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් බලන්න පී කැපෙනවා කියන්නේම දුකෙන් නිදහස් වෙනවා. පී කැපෙනවා කියන්නේ ජාති පි දුක්ඛ. පී කැපුවොත් දුකත් කැපෙනවා. මරණම් පී කැපුවොත් දුකත් කැපෙනවා. පී කැපුණා කියන්නේ දුක කැපුණා. ඒකයි ඒකේ තේරුම. ඉච්ඡං අයිච්ඡ කැපෙනවා. ඒකනේ. පී කැපුවොත් දුක කැපෙනවා.
ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් එහෙනම් අපි හේ නෑනේ දැන් පී කැපුවා නම්. ඒකයි තේරුම් ගන්න ඕනේ. පිය කැපුවානේ. එහෙමත් නෑ. රාගයයි දේශයයි පීත් කැපුවා නම් අපිත් කැපුවා නම් පී අපිත් කැපුවා නම් පියෙහි නෑ. එහෙනම් දැන් අපි බලන්න තේරුම් මොනවද ඉතුරු වෙන්නේ කියලා එහෙනම්. එහෙනම් ජාති කියලා එකක් ඉතුරු වෙනවා. ජරා කියලා එකකුත් ඉතුරු වෙනවා. මරණ කියලා එකකුත් එකතු වෙනවා. දැන් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා නිරාමිස වෙනවා. දුක නෑනේ දැන්. සංපයෝගෝ තියෙනවා. හැබැයි දුකක් නෑ. මොකද ප්‍රිය ලෙස හෝ අප්‍රිය ලෙස අරගෙන නෑ. විප්පයෝගෝ තියෙනවා. හැබැයි ප්‍රිය අප්‍රිය ලෙස අරගෙන නෑ. ඒක දුක නෑ. ඒක තේරුම් ගන්න. අර කැමති දේවල් නැති වෙනකොට ඒව නොලැබීමේ දුකකුත් නැහැ. ඒ කියන්නේ පංචස්කන්ධය උපාදානය කරගත්තේ නැත්තම් එතන පංචස්කන්ධයක් තියෙනවා. හැබැයි උපාදානයක් නැහැ. ඒක නිසා දුකක් නැහැ. ඒකයි තේරුම් ගන්න. ඒකයි කිව්වේ පරිඤ්ඤයම් පරිඤ්ඤාතං කියලා. ප්‍රිය අප්‍රිය සිඳ දකින්න ඕන. අර ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයට රූපයක් ස්පර්ශ වෙනකොටම ප්‍රිය ලෙස ගත්තොත් තමයි ඒකට බැඳෙන්නේ. අර නන්දනය කරන්න යන්නේ, අභිනන්දනය කරන්න යන්නේ, ආස්වාදයේ විඳින්න යන්නේ. එක්ක අප්‍රිය ලෙස ගත්තොත් තමයි සමුදය බිහි වෙන්නේ. අර අප්‍රිය විදිහට බැඳෙන්න යන්නේ. අප්‍රිය විදිහට විඳවන්න යන්නේ. සෝචති කිලමති පරිදේවති උරත්තාලංකන්දති කියලා. අපි දන්නේ නැතුවට නොතේරුණාට මෝහේනුත් බැඳෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා. ඒක නිසා පී කැපුවා නම් පී අපි කැපුවා නම් පරිඤ්ඤයම් පරිඤ්ඤාතං. මෙතන ඉතුරු වෙනවා මොනවද? ජාති, ජරා, මරණ. හැබැයි දුක නැහැ. මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේ ජාති කියන්නේ මොනවල ජාතිද? මේ අරමුණේ ඉපදීමයි. අරමුණ ගැනයි මේ කතා කරන්නේ. අර මම කිව්වනේ රුපියල එකතු කරලා තමයි මහා ධනස්කන්ධයක් හදාගෙන තියෙන්නේ. ඒ වගේ එක අරමුණෙන් දුක විඳලා දුක නිර්මාණය කරගෙන තමයි මෙන්න මේ පැවැත්ම කියන මහා දුක්ඛන්ධ හදාගෙන තියෙන්නේ. ඒක නිසා තමයි මේ සමුදය නිරෝධ කළාම අර කුසල මූල පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ භව පච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ අර දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති නෙමෙයි. ඒව මේ තේසං ධම්මාන සමුදයෝ හෝති. ඒකයි තේරුම් ගන්න. ඒ නිසා සමුදය නිරෝධ කරනකොට මේක කරන කෙනෙකුට තමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන. ඒක නිසා දැන් ඔය පරිවර්තනය කරලා තියෙනවානේ සිංහලෙන් ඉපදීම දුකයි කියලා. ඒ කියන්නේ ජාතිනේ ඉපදීම. ඉපදීම දුකයි නෑ. එහෙම එකක් නෑ. දුකක් වෙන්න නම් එතන පී හෝ අපි තියෙන්න ඕන. එක්ක ප්‍රිය ලෙස බැඳිලා තියෙන්න ඕන, අප්‍රිය ලෙස බැඳිලා තියෙන්න ඕන, එක්ක ප්‍රිය අප්‍රිය ලෙස බැඳිලා තියෙන්න ඕන. රාගයෙන් බැඳිලා තියෙන්න, එක්ක ද්වේෂයෙන් බැඳිලා තියෙන්න ඕන. බැඳීමක් නැත්නම් එතන දුකක් නැහැ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා ඉපදුවීම දුකයි කියන එක වැරදි. අපිට අහන්න පුළුවන් නේ. කාටද දුක? මොන ඉපදීමද? ඒකයි තේරුම් ගන්න. දුක කියන එක ඇති වෙන්නේ සිතේ.
මේක සිතේ අධ්‍යාත්මයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒක නිසා මෙතනදී මේ සමුදය නිරෝධ කරන සුතවත් ආර්ය ශාවකයා දකිනවා මේ සමුදය නිරෝධ වුණා. එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වුණා, දුකෙන් නිදහස් වුණා කියලා. එතකොට අපි මේ ඊයේ විග්‍රහ කළ ආකාරයට තේරුම් ගන්න ඕන කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ. ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අටම මෙහෙම වෙනවා කියන එකට වඩා සමහර විට මෙන්න මේ සතර සම්මප්පදාන ක්‍රියාත්මක වුණා කියලා. මොකද ඔහු ප්‍රායෝගිකව කරන්නේ සතර කමඨහන් වඩන එකනේ. එතකොට සතර කමඨහන් වැඩිම තමා සතර සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ. එතකොට ඒක වෙනවානේ. සතර සතිපට්ඨානෙ භාවිතා කරනවා. එහෙනම් තමාට තේරෙන විදිහට. ඒක කරනකොට මේ සතර සම්මප්පදාන අර ඔහු කර ඉන්නේ මොකද්ද? අර කිව්ව ආකාරයට සිත අපිරිසිදු වෙන අරමුණු වෙනවා නම් ඒවා ප්‍රහාණය කරයිම් සඳහා සිත පිරිසිදු වෙන අරමුණු උපද්දවා ගන්නවා. මේ ක්‍රියාවලියනේ කරන්නේ. ඒක නිසා අර එතන සතර සම්මප්‍රදාන ක්‍රියාත්මක වෙනවා. ඒකට ඔහු වීරියක් දරනවා කියන එක තේරුම් ගන්නවා. ඔය දෙක තේරුම් ගන්න පුළුවන් හොඳටම. චතුවාර්ය සත්‍ය දකින්නකොට ඕක තේරුම් ගන්න හොඳට පසක් කොට අත්දැක ගන්න පුළුවන්. මොකද ඔහු ඒකට වීරිය දරන්න ඕන. අර ඔහු වීරිය දරලා අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ආයුධයෙන් මේක කපන්න ඕන. අන්න ඒක ඔහුට පසක් කොට දැක ගන්න පුළුවන්. ඒ පසක් කොට දැක ගැනීම තුල තමයි මෙන්න මේ ක්‍රියාවලිය මෙහෙම සිද්ධ වුණා කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි තේරුම් ගන්න. එතකොටම ඔහු තේරුම් ගන්නවා මේ චතු ආර්ය සත්‍ය මම දැක්ක කියලා. චතුවාර්ය සත්‍ය මම දැක්ක කියලා. පසක් කොට අත්දැක ගත්තා කියලා. චතුවාර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මේක සත්‍යයක්. මේක පරම සත්‍යයක් කියලා. ප්‍රඥාවෙන් දකින්න. ඒක එතකොටම අර මම අපි ඊයේත් කිව්වා එතකොටම ඔහු දකිනවා අර රාගක්ඛයෝ දෝසක්ඛය මොකද කල්යාණ මිත්‍රයා මුණ ගැහිච්ච දා ඉඳලා මේක කියලා තියෙනවා. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා. අපි නිබ්බාණං කියලා කියනවා. අර ඒක තේරුම් ගන්න නිසා. නමුත් රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඒ තත්වය නිබ්බාණ. බැමි තුනෙන් නිදහස්. එතකොට ඔහු දකිනවා මේ ත්‍රි හේතුක පටිසන්ධිය. ත්‍රි හේතුක පටිසන්ධිය. අපි දන්නා මොකක්ද ත්‍රි හේතුක පටිසන්ධිය කියන්නේ කියලා? අර ලෝභ, අලෝභ, ලෝභක්ඛයෝ. දෝෂ, අදෝෂ, දෝසක්ඛයෝ. මෝහ, අමෝහ, මෝහක්ඛයෝ. එතන තමයි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ දකින්න මේක කැපුණා කියලා. අන්න එතකොට තමයි තේරුම් ගන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ ත්‍රිපරිවට්ටය. දැන් ඔහු චතුරාර්ය සත්‍ය දැක්කනේ. කියන්නේ අර පරිඤ්ඤේ අභිඤ්ඤයයන් අභිඤ්ඤාතං. ඒක අභිඤ්ඤයයන් අභිඤ්ඤාතං වෙන්න ඕන. ඔන්න ඔය කියන தත්ත්වය දැන් ඇවිල්ලා තියෙන්න ඕන. අන්න එහෙමනම් ඔහු අර පිරිසිඳ දකින්නවා. පරිඤ්ඤයයන් පරිඤ්ඤාතං. ඒ පිරිසිඳ දකින්නකොට අර පහතබ්බංච පහීන. රාගය, ද්වේෂය, මෝහය, උපාදානය ප්‍රහාණය වෙනවා. භාවේ තබ්බංච භාවිතං. අර මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ වඩලා
අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං භාවිතා කළා. ඒක තමයි භාවේතබ්බංච භාවිතා. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වුණා. එහෙමනම් නිරෝධය සාක්ෂාත් වුණා. සච්චිකාතබ්බංච සච්චින් කරෝති. නමුත් දැන් ඔහු අර ත්‍රි හේතුක පටිසන්ධිය දකිනකොට අන්න චතුාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය දකිනවා. අර රාගක්කය දෝසක්කය මෝහක්කය දකිනකොට. අන්න එතකොට ඔහුට තේරෙනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං පරිඤ්ඤයං පරිඤ්ඤාතං පරිඤ්ඤාතන්ති කියන්නේ මොකද්ද කියලා. භාවේතබ්බ පහතබ්බංච පහීනම් පහියායන්ති කියන්නේ මොකද්ද කියලා. භාවේතබ්බංච භාවිතං භාවිතාතන්ති කියන්නේ මොකද්ද කියලා. සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාතන්ති කියන්නේ මොකද්ද කියලා. අපි මේවා කෙනෙක් අහලා වචන වලින් දැනගත්තා කියලා හැබැයි ඒකේ අර කල්යාණ මිත්‍රයා මේවා කියලා දෙනවා. නමුත් ඒවා දැනගත්තට ඒවා ඔහු අහලා තිබුණාට ඒවා මොනවාද කියන එක පිළිබඳව එච්චර අවබෝධයක් නැහැ. නමුත් මේ සමුදය නිරෝධ වෙලා මෙන්න මෙහෙම චතුාර්ය සත්‍ය දකින්නකොට තමයි ඒ මොනවාද ඒ කියලා තියෙන්නේ අහලා තියෙන්නේ කියලා පසක් උඩ දකින්නේ. ඒ වගේම මේ චතුාර්ය සත්‍ය දැක්කහම අර ඔහුට තේරුම් ගන්න පුළුවන් අර බොහොම පහසුවෙන්ම අර සීලය දකිනවා. සීලය දකිනකොට සීලබ්බත පරාමාස කියන කැඩෙනවා. කැඩිය අවසන්. සීලබ්බත පරාමාස ඒ වගේම අපි ඔය කියන අර උපාදානයෙන් නිදහස් වෙනවා කියන තැනම මේ පංචස්කන්ධය උපාදානය කරගන්නවා කියන එක පංචස්කන්ධය තමයි ඔය අපි සාරයි කියලා දැකලා තියෙන්නේ. මෙච්චර කාලයක්. අන්නේ දැක්ම අල්ලගන්න එක එකතු කරගන්න එක මගේ කරගන්න එක සාරයි කියලා. කොහෙන්ද එක කරන්නේ? මේ සිතෙන් අල්ලගන්න එක. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර සමුදය බිහි වෙනකොට සම්බන්ධයක් බිහි වෙනකොට අර රූප කොටසයි නාම කොටසයි එකතු වෙනකොට මෙන්න මේ පංචස්කන්ධයක් ජනිත කරගන්නවා කියන්නේ ඒක උපාදානයක් කරගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තුල විඳින වේදනාව ආමිෂ වේදනාව ආස්වාදය ඒක තමයි සාරයි කියලා දැකලා තියෙන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක් මේ පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම සාරයි කියලා. දැන් මේ උපාදානයෙන් නිදහස් වෙනකොට ඒක කැඩෙනවා. ඒ සක්කාය දිට්ඨිය කැඩිලා දැන්. මේ ක්‍රියාවලිය වුණා කියන්නේම ඒක කැඩිලා. ඉස්සර නම් ඒ විඥාන චිත්තයේ තිබුණේ කිලිටි වූ කැමැත්තක්. අපිරිසිදු කැමැත්ත. අර ඉච්ඡ අපිරිසිදු ඉච්ඡ. ඒක නිසානේ පටිච්ච වෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය චතුාර්ය සත්‍ය දැක්කා කියන්නේ සමුදය නිරෝධ කළා කියන්නේ උපදින්නා රාග බීජය හෝ දේශ බීජයක් හෝ මෝහ බීජයක් උදුරාදමුවක් කැපුවා කියන්නේ ඒ ඉච්ඡ කැපිලා. ඒ අපිරිසිදු කැමැත්තෙන් නිදහස් වෙලා. ඒ කියන්නේ අර විචිකිච්ඡාවත් කැඩිලා. ඒක නිසා අර සංයෝජන තුනක් කැඩිලා. ඒක එහෙම නැතු එහෙම ඒවා කඩන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අර ඒවා කැඩිලා. ඒක නිසා මේ ප්‍රඥානුසාරී පුද්ගලයාට දැන් චතුාර්ය සත්‍ය දැක්කා. පසක් කොට දැක්කා. මෙන්න මේ පරම සත්‍ය දැක්කා. ඔහු දැන් පසක් කොට දකිනවා මම මේ චතුාර්ය සත්‍ය දැක්ක කියලා. පසක් කොට අත්දැක ගත්තා කියලා. අර මම ඊයේ කියපු විදිහට එහෙම අර මුලින්මත් දකින්නකොට මේ මොහොතේ පටන් ඔහුගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. රෝම කූප කෙලින් වෙන්න පුළුවන්. ඇස් වලින් කඳුළු පයින්න පුළුවන්. නිකම් ඇඟෙන් ගින්දර විසිනවා වගේ එකක් දැනෙන්න පුළුවන්. එහෙම දැනෙනවා. මොකද ඒක අදහගන්න බෑ. ඒක අදහගන්න බෑ.
ඒක නිසා මේ ප්‍රඥානුසාරී පුද්ගලයෙක්ට ඒ ක්‍රියාවලිය එක දිගට දැක ගන්න පුළුවන්. එක දිගට දැක ගන්න පුළුවන්. ඔහුට දැන් මේ ධර්මස්කන්ධය අර කල්යාණ මිත්‍රයා දේශනා කරලා තියෙන ධර්මස්කන්ධය දැන් අන්න ගලන් ඉන්න පටන් ගන්නවා. බොහොම පහසුවෙන් මේ සබ්බ පාප පස්සා කරනං කුසලස්ස උපසම්පදා. මොකද මේක තමයි සියලු බුදුවරුන් දේශනා කරලා තියෙන ගාථාවක් මේක. සියලු බුදුවරුන් භව උදුරා දැමීමට කරන ලද අනුශාසන. දැන් භවයක් එක බීජයක් උදුරා දැමුවනේ. මේක බලවත්. මේ ගාථාව ඒ තරම් බලවත්. අර දුකෙන් නිදහස් වුණා කියලා දකිනවා. සිත පිරිසුදුනා කියලා දකිනවා. එතකොටම තේරුම් ගන්න සමුදය නිරෝධ කරනවා කියන එක තමයි මේ සබ්බ පාපස්ස කුසල උපසම්පදා කියලා තියෙන්නේ. මේක කල්යාණ මිත්‍රයාත් දේශනා කරලා අහලා තියෙනවා දහස් වාරයක්. මේකයි යෝග්‍ය තේරුම, මේකයි යෝග්‍ය තේරුම, මේකයි යෝග්‍ය තේරුම කිව්වට පෘථග්ජන පුද්ගලයාට මේ හැම දෙයක්ම ගෝචර වෙන සීමාවක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් අපි අපේ ගෙදර ඉන්න බලු පැටියෙක්වත් අපි ළඟ තියාගෙන අපි දෙන්න මමයි බලු පැටියයි ඔන්න දැන් ටීවී එක බලනවා. දැන් බලු පැටියටයි මටයි ටීවී එකේ තියෙන දේවල් එක සමානව ගෝචර වෙනවද? නෑනේ. අන්න ඒ වගේ තමයි. අසුතවත් පෘථග්ජනයෙකුටයි මේ මගඵල ලබනවා හෙවත් මගඵලලාභියෙකුටයි අන්න ඒ වගේ තමයි වෙනස. අසුතවත් පෘථග්ජනයාට ගෝචර වෙන සීමාවක් තියෙනවා. දැන් අර බලු පෙටියත් අපි දකින්න දේම දකින්නවා, අපිත් එක්කම ඉන්නවා, ඒ පරිසරයේම තමයි ඉන්නේ. නමුත් ඔහුගේ මනසේ ඔහුට ගෝචර වෙන සීමාවක් තියෙනවා. අපිට ඊට වඩා ගෝචර වෙනවා. ඒ වගේම තමයි පෘථග්ජන පුද්ගලයෙකුටත් මගඵලලාභියෙකුටත් අන්න ඒ වගේ වෙනසක් තියෙනවා. ගෝචර වීමේ වෙනසක් තියෙනවා. අර අසුත්තවත් පෘථග්ජනයා එකම දේ දැක්කට, එකම දේ ස්පර්ශ වුණාට ඔහුගේ මනස මේ කුණු කෙලෙස් වලින් වැහිලා තියෙනවා. මලකඩ වලින් වෙහිලා, රාගෙන් වෙහිලා, මෝහෙන් රාගෙන් වෙහිලා, ද්වේෂයෙන් වෙහිලා, මෝහෙන් වෙහිලා යම් ප්‍රමාණයකට. මේ මලකඩ තට්ටු තුنين වෙහිලා. ඔහුට මේක හරියට දැක ගන්න බෑ. ඒකට තමයි මේ සමුදය නිරෝධ කර එන්න කියන්නේ. එක එක කෙලෙසේ උදුරා සතර කමටහන් වඩා එන්න කියන්නේ. මේ මලකඩ තට්ටු තුනී කර එන්න කියන්නේ. එතකොට අන්න අර ප්‍රමාණයට එන්න පුළුවන්, ගෝචර වෙන ප්‍රමාණයට. අන්න එතකොට ඔහු තේරෙනවා මම සබ්බ පාප පස්ස අකරණං කළා කුසලස්ස උපසම්පදා. අන්න ඒකේ ලෝකෝත්තරාර්ථය දකිනවා, චතුරාර්ය සත්‍ය දකිනවා. මෙතන අපිට කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය තියෙන්නේ, මෙතන තියෙන්නේ ආනපාන සති සමාධිය, මෙතන තියෙන්නේ අස්සපස්ස, මෙතන ඔක්කොම තියෙනවා. ඔය ගාථාවේ විතරක් නෙමෙයි. මේ ගාථාව වගේම තමා ඔය ඔක්කොම ගාථා. අන්න දැන් ඔහුට මේ ධර්මස්කන්ධය ගලන් එනවා. ඔහුට මේක ඔහු දකිනවා, මේක පසක් කොට දකිනවා. ඒ වගේම ඔහු දකිනවා මොකද දැන් මේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මාං පස්සති, මේකත් කල්යාණ මිත්‍රයා අර සද්ධර්මය දේශනා කරුණ මේ ඔක්කොම දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා ඔහු මේක දහස් වරක් මේව අහලා තියෙනවා. අන්න දැන් ඔහු තේරුම් ගන්නවා පටිච්ච සමුප්පාද. ඒ කියන්නේ සමුදය වුණා කියලා. අන්න පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාදය. දුක නිර්මාණය කරගන්න මාර්ගය. ඒ වගේම කල්යාණ මිත්‍රවරු දේශනා කරලා තියෙනවා කුසල මූල පටිච්ච සමුප්පාදය කියලා එකක්.
අන්න දැන් හොදන්නවා සමුදය නිරෝධ වුණා කියන්නේ අවිද්‍යාව මූල පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නයි ගියේ. මම සතර කමඨහන් වල ඒක නිරෝධ කළා කියන්නේ කුසල මූල පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක කළා කියලා. ඒ කියන්නේ අපි ඒ ප්‍රායෝගිකව මනෝමය වශයෙන් කරන ක්‍රියාවලිය සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි බුදුහාමුදුරුවෝ ඒ බුද්ධ ඥානයට අනුව අර විග්‍රහ කරලා තියෙන්නේ. අවිද්‍යා මූලයෙන් නම් අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප අන්න ඒ කියලා එහෙම එක එක විභජනය කරලා විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් මේක ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ රාගයක් ද්වේෂයක් මෝහයක් බිහිවීම තමයි ඒ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. තමා තුළ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි විග්‍රහ කරලා තියෙන්නේ කියලා. අවිද්‍යා මූල පටිච්චසමුප්පාදේ කියන එක. ඒක මම නිරෝධ කළා. ඒ නිරෝධ කරනවා කියන ක්‍රියාවලිය තමයි කුසල මූල පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ඒක පසක් කොට දකින්න පුළුවන්. ඒකයි බුදුහාම කියන්නේ. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. ඒක නිසා දැන් මේ සුතවත් ආර්ය ශාවකයා පටිච්චසමුප්පාදය දැක්කා. ඔහුට තව අර මම කියපු සබ්බපාපස්සා කරනන් නෙමෙයි තව ඔහු අහලා තියෙන ගාථා ඔක්කොම ඔහුට මතක් වුණා. ආවර්ජන වෙනවා. ඒවා ඔහුගේ මනසට එනවා. ඒ ඔක්කොගෙම තියෙන ලෝකෝත්තර අර්ථය දකිනවා. ඒකෙත් තියෙන්නේ ඒකයි මේකෙත් තියෙන්නේ ඒකමයි මේකෙත් තියෙන්නේ ඒකමයි මේ තේරුමත් මේකයි මෙන්න මේ වාක්‍ය තේරුම මේකයි මෙන්න මේ සූත්‍රයේ මේ වාක්‍ය තේරුම මේකයි 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 කියලා දකිනවා. එතකොට ඔබ දකිනවා මේ ඔක්කොගෙම තියෙන්නේ මේ චතුරාර්ය සත්‍යය. නැත්නම් මේ ඔක්කොගෙම තියෙන්නේ අවිද්‍යාව මූල පටිච්චසමුප්පාදේ කුසල මූල පටිච්චසමුප්පාදේ. මේ ඔක්කොම එකක් කියලා. ඒක නිසා මෙන්න මම මේ ඇඳලා තියෙන chart එකේ තියෙන්නේ මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයයි. තවත් විදිහකට කිව්වොත් මුළු බුද්ධ දේශනාවමයි. බුද්ධ දේශනාවේ ඕන සූත්‍රයක් මේ chart එකෙන් විග්‍රහ කරන්න පුළුවන්. කොහේ හරි සූත්‍රයක යමක් විග්‍රහ කරයිද කියන්න පුළුවන් මෙන්න මෙතනයි ওই විග්‍රහය තියෙන්නේ කියලා. දැන් අපි බලමුකෝ සතර කමඨහන් කියලා. සතර කමඨහන් තියෙන්නේ මෙන්න මෙතනයි. හරි? ඒක නිසා මම මේ ඇඳලා තියෙන chart එක මගපලලාභීන් දන්නවා මම මේ කියන දේ. මේ තියෙන විශ්වයේ ක්‍රියාකාරීත්වය. විශ්වයේ තියෙන්නේ ලෝකයේ තියෙන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ ලෝකේ? තමාගේ ස්පර්ශ ආයතන හයනේ තියෙන්නේ ලෝකේ. අඳුර මේ තියෙන්නේ. ස්පර්ශ ආයතන හයට ස්පර්ශ වෙන දේවල් තියෙනවා. ඒ ස්පර්ශ වීම නිසා සිද්ධ වෙන ක්‍රියාවලිය. ස්පර්ශ කර ගැනීම නිසා පටිච්ච කර ගැනීම නිසා. පටිච්ච කරගත්තා නම් ඒක තමයි අවිද්‍යා මූල පටිච්චසමුප්පාදේ. ඒක තමයි අපි කියන්නේ විග්‍රහ කෙරුවේ මීට කලින් දේශනාවල සංකාරසිත කියලා. ඒ වගේම අව්‍යාකෘත සිත කියලා. අව්‍යාකෘත සිත දුක ගෙනල්ලා දෙන්නේ නැහැ. අපි දැන් මේ තනකොළ දකින්නවා ගස් කොළන් දකින්නවා අපි කීයක් දේවල් අපේ ඇස කන නාසය දිවකය මනට ගෝචර වෙනවද? ඒ ගෝචර වුණා කියලා අපි ඒවට රාගයෙන් බැඳෙන්නේ නැහැ, ද්වේෂයෙන් බැඳෙන්නේ නැහැ, මෝහයෙන් බැඳෙන්නේ නැහැ. අපේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘති ඥාන ශක්තියක් උපදින්නේ නැහැ. අපිට හැබැයි මේ දේවල් ගෝචර වෙනවා. ඔහම ගෝචර වෙන දේවල් අතර අර එක එක පුද්ගලයා සංසාරගත පිට අරගෙන යන ආසව අර ගතිමල්ලට සාපේක්ෂව
යම් දෙයක් ගෝචර වෙනකොට ඇස කන නාසය දිව කය මනට ඒකට එක්ක කැමැත්තෙන් බැඳෙනවා එක්ක අකමැත්තෙන් බැඳෙනවා. ඒ කියන්නේ රාගයෙන් බැඳෙනවා එක්ක ද්වේෂයෙන් බැඳෙනවා මෝහයෙන් බැඳෙනවා. අන්න එහෙම පටිච්ච වීමක් සිද්ධ වෙනවා. අන්න එහෙම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ ඇස කන නාසය දිව කය මන කියන ස්පර්ශ ආයතන හයට මේ රූපයක් ස්පර්ශ වීම නිසා ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සම්බන්ධයක් මනෝමය වශයෙන් ඇති කර ගන්නවා. ඒක තමයි සංඋදය. ඒක දුක්ඛ සංඋදය. අපි දුක්ඛ සමුදය කියලාත් කියනවා. නමුත් ඒක දුක්ඛ සංඋදය. එහෙමත් නැත්නම් දුක්ඛ සමුප්පාද. දුක්ඛ සංඋප්පාද. ඒකේ තීරුම් ගන්න. එතකොට අපේ අර සිතෙන් වචනයෙන් ශරීර කූඩුවෙන් අපි යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න යනවා මෙන්න මේ අරමුණ මුල් කරගෙන අපිරිසුදු අරමුණ මුල් කරගෙන. ඒ අවස්ථාවෙම අපි අර ආමිෂ වේදනාවක් විඳිනවා. අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති හරි සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දි. ඕක ඒ වෙලාවට ඒක පොඩි සංකාරයක් වෙන්න පුළුවන්, ලොකු සංකාරයක් වෙන්න පුළුවන්, ගැඹුරු ඒක නිසා තමයි සංකාර විග්‍රහ කරලා තියෙන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, ඊට එහා ගිහිල්ලා අபிසංකාර කියලා. මේ සිතේ වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගයේ විකෘති ඥාන ශක්තිය එක පොඩි එකක් වෙන්න පුළුවන්, තීව්‍ර එකක් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ අපි එතකොට දස අකුසලෙන් එකක් කරනවා. සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලය තමයි අර කියාපු ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා පියයි ඒක විග්‍රහ කළ ඉස්සෙල්ලා. ඒක නිසා මෙන්න මෙහෙම සංකාර සිතක් උපදිනවා කියන්නෙම උපාදානයක් සිද්ධ වෙනවා කියන්නෙම බුදුහාමුදුරුවෝ එක විග්‍රහ කරලා තියෙනවා. ඔය ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම කොටස් පහක් බිහිවීමයි. කොටස් පහක් එකතු වීමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒ ක්‍රියාවලිය තමයි විග්‍රහ කරලා තියෙන්නේ. අපි ස්පර්ශ ආයතනෙන් එකක් ගමුකෝ ඇස කියලා. අර පටිච්ච සමුප්පාද කියලා. අවිද්‍යා පත්‍ය සංකාර. ඒකයි තේරුම් ගන්න. ඒ අවිද්‍යා මූල ක්‍රියාකාරීත්වය හේවත් පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම. පංචස්කන්ධයක් උපාදානය කරගත්තද ඒක විග්‍රහ කරලා තියෙන්නේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයෙන්. අර අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන. සලආයතන තියෙන්න ඕන. මේ ස්පර්ශ ආයතන ආයතන වශයෙන් ක්‍රියා කරන්න ඕන. දැන් අව්‍යාකෘත සිත වෙලාවේදී එයාර පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ වීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අර වේගයේ වේදනාව ආවේගයේ හැවත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ අසුතවත් පුතග්ජනයෝ මේ කෙලෙස් උදුරා දමන්න දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? ඔවුන්ගේ ජීවිතේ රඳා පවතින්නේ, ඔවුන්ගේ පැවැත්ම පවතින්නේ, රඳා පවතින්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන හයට රූප ස්පර්ශ වීම නිසා, පටිච්ච වීම නිසා මෙන්න මෙහෙම පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. මෙන්න මේ ආස්වාදයක් විඳිනවා. ඔවුන් මේ ආස්වාදයට මත් වෙලයි තියෙන්නේ. ඒක කිව්වේ මජ්ජිමා, මජ්ජී කියලා. මත් වෙන්නේ එතනයි. මජ්ජී, මත් වීම. ඒ මත් වීමට ඔවුන් කැමති. ඒක තව තව විඳින්න කැමති. ඒක තමයි තණ්හාව. එහෙමනම් ඔවුන් මේක තව තව විඳින්න කැමති නම් මොකද කරන්නේ? එහෙනම් තව තව පටිච්ච වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය කරනවා. මේ ආමිෂ වේදනාව විඳිනවා. ඒ විඳින්න මෙන්න මේ දස කුසල් කරනවා.
එහි ප්‍රතිඵලය වශයෙන් අර එක රුපියල එකතු කරගෙන මෙන්න මේ මහා දුක්ඛන්ද හේවත් ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසා හේවත් පැවැත්මක් හේවත් මේ පැවැත්මට තමයි බුදුහාඳුරෝ කියන්නේ දුක කියලා. මෙන්න මේ දුක් පැවැත්මක් පවත්වා ගන්නවා නිර්මාණය කරගන්න. ඒකයි තේරුම් ගන්න. ඔක තමයි මේ සත්‍ය පැවැත්ම පවත්වාගෙන යනවා කියලා කරන්නේ. ජීවත් වෙනවා කියලා කරන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ ඒකයි මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා. එහෙමනම් ඒ දුක් පැවැත්මක් ඇති කරගන්න තියෙන හේතු තුනයි. තේසං හේතුන් තථාගතෝ ආක. මෙන්න මේක බුදුහාමුදුරුවෝ හොයාගත්තා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රථම වරට දවතාවයේ දැක්කා. අර බෝධි මූලයේ යටතේ. ඒක නිරෝධ කරන්න පුළුවන් කියලා දැක්කා. එහෙනම් රාගයේ ද්වේෂයේ මොහේ නිරෝධ කරනකොට මේ ක්‍රියාවලිය කැඩෙනවා. අපි එකට කියනවා රාගයේ ද්වේෂයේ මොහය නිරෝධ කරනවා, රාගයේ විත රාගය කරනවා, ද්වේෂයේ විත ද්වේෂය කරනවා, මොහේ විත මොහේ කරනවා. සමුදය නිරෝධ කරනවා කියලා. එතකොට අර ආමිෂ වේදනාවේ මත්වීමෙන් මිදීනේ ඒක තමයි මජ්ක්‍ධිමහා පටිපදා. ඒ කිව්වේ කායේ කායානුපස්සනාව වඩනවා නම් අර සතර කමඨහම් භාවිතා කරලා අර රාගය හෝ ද්වේෂයක් හෝ මෝහයක් සමත විපස්සනා වශයෙන් උදුරා දමන්න කටයුතු කරනවා නම් අන්න මත් වෙන්න දෙන්නේ නැහැ දැන්. මත් වෙන්න දෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය කඩනවා. ඒක තමයි කායේ කායානුපස්සනාව. ඒ ක්‍රියාවලිය කඩන්න ආරම්භ කරනවා. එතකොට ආමිෂ වේදනාව නිර්ආමිෂ වේදනාවක් බවට පත් වෙනවා. ඉස්සර නම් මොකද උනේ? ආමිෂ වේදනාවක් වින්දා මෙන්න මේ පංචස්කන්ධයක් උපාදානය කරගත්ත, විකෘති ඥාන ශක්තියක් බිහි කරගත්ත, මෙන්න මේ සංකාරයක් කළා, සිත අපිරිසුදු කරගත්තා. අන්න ඒ ඉස්සර වෙන ගමනක් ගියා. අපිරිසිදු ගමනක් ගියා. දුක නිර්මාණය කරගන්න ගමනක් ගියා. හැබැයි දැන් කායේ කායානුපස්සනාව වෙනකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති සිද්ධ වෙනවා. ආමිෂ වේදනාව නිර්ආමිෂ වේදනාවක් වෙනවා. ඒ කියන්නේ වේදනාවක් තියෙනවා. ඒකට ඇලෙන්නේ නැහැ. ඒ වේදනාව මුල් කරගෙන අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති වෙන්නේ නැහැ. සෝචිත කිලමති පරිදේවති උරත්තාලින්කන්ත සම්මෝහං ආපජ්ජති වෙන්නේ නැහැ. අර සිතේ වේමත්තතාවයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අර ආමිෂ සුඛය නිර්ආමිෂ සුඛයක් බවට පත් වෙනවා. ආමිෂ දුක් වේදනාව නිර්ආමිෂ දුක් වේදනාවක් බවට පත් වෙනවා. අදුක්ඛම සුඛ නිර්ආමිෂ අදුක්ඛම සුඛයට පත් වෙනවා. සිත අපිරිසිදු වෙනවා. එතකොට වේදනාව අපිරිසිදු වෙනවා. අර සිත පිරිසිදු වෙනවා. අර තීනි සුචරිතය ඇති වෙනවා. මේක අපිරිසිදු වෙන ක්‍රියාවලිය දැන් මෙහෙම පටන් ගත්තාම මෙන්න මේ පිරිසිදු ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. පිරිසිදු වෙන පිළිවෙල. අපි ආරම්භ කළොත් සතර කමඨහන් වඩන්න සිත පිරිසිදු වෙන පිළිවෙලයි. එහෙමනම් මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් තියෙනවා. ඉස්සර අර රුපියල එක දුක එකතු කරගෙන මහා දුක්ඛන්දක් නිර්මාණය කරගත්තා වගේ දැන් ඒ රුපියලෙන් නිදහස් වෙනවා වගේ එක දුක් අරමුණෙන් අර රාග අරමුණෙන් ද්වේෂ අරමුණෙන් මෝහ අරමුණෙන් නිදහස් වෙනවා. නොබැඳී ඉන්නවා. ඒ නොබැඳී ඉන්නකොට ඒක සුවය විඳින්න පුළුවන්. දුකෙන් නිදහස් වෙනවා. ඒ ක්‍රියාවලිය තුල මෙන්න මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය වෙනවා.
බුද්ධ ඥාන පූර්ණය වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය, මේ ක්‍රියාවලිය කුසල මූල පටිච්චසමුප්පාදයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ සුත්තවත් ආර්ය ශාවකයා මේ චතුආර්ය සත්‍ය පසක් කොට අත්දකින්නවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය උපාදානය කරගත්තා කියලා දකින්නවා ඉස්සර. ඒකේ නිදහස් කියලා දකින්නවා. මෙන්න මේ පටිච්ච සමුප්පාදය දකින්නවා. පසක් කොට දකින්නවා. අපි අර කිව්වා වගේ ඊයේ එතකොට දකින්නවා. මේ මොකද්ද මේ බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එහෙමත් නැත්නම් මේ බුද්ධේ අවිච්ඡප්පසාදී, ධම්මේ අවිච්ඡප්පසාදී, සංඝේ අවිච්ඡප්පසාදී, අරියකාන්ත සීලේ. දැන් පටිච්චසමුප්පාදය දැක්කනේ. එහෙමනම් එතකොට දැන් මං කියවනේ මේ තුනේ එකතුව තමයි මේ තණ්හාව කැපෙනවා කියන එක. තණ්හක්ඛයෝ කියනවා කිය. එතකොට ඔහු දකිනවා අර අටතැන්හි සැකයෙන් නිදහස් වෙනවා. අපි දන්නවනේ මොනවද අටතැන්? බුද්ධය අවිච්ඡප්පසා සමගන්තෝ, ධම්මේ අවිච්ඡප්පසා සමගන්තෝ, සංඝේ අවිච්ඡප්පසා සමගන්තෝ, අරියකාන්ත සීලේ සමන්නාගතෝ, පටිච්චසමුප්පාදේ. අර අතීත අනාගත අතීත අනාගත. ඒකයි තීරුම් ගන්න. අන්න දැන් මේ පුද්ගලයා පසක් කොට දකිනවා මම චතුආර්ය සත්‍ය පසක් කොට අධ්‍යක් ගත්තා. පටිච්ච සමුප්පාදේ පසක් කොට අධ්‍යක් ගත්තා කියලා. ඔහු තීරුම් ගන්නවා මම මේ බුද්ධ ජාතියේ ඉපදුනා. මම මගපල ලැබුවා. සෝතාපන්න ඵලයටපත් වුණා. දුකින් නිදහස් වුණා. අන්න එතකොට ඔහුට දැන් පසක් වෙනවා. මම කියවනේ එතකොට තමයි මේ බුද්ධ ධම්ම සංඝ මොකද්ද මේ අපි කියන තුනුරුවන්, මොකද්ද මේ චරණන්, මොකද්ද මේ ගච්ඡාමි, මේ ධම්මානුධම්ම පටිපදාවේ අනුගමනය කිරීම. මේක කරන්න ඕන ක්‍රියාවලිය තුනක් කියලා. අපි මේක විග්‍රහ කළානේ. එතකොට ඔහු දකිනවා මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කියන්නේ මොකද්ද කියලා දැකගත්තාම ඔහු දකිනවා මේ තමාගේ කල්යාණ මිත්‍රයා. අන්න ඒ කල්යාණ මිත්‍රයෙක් කියලා ඉස්සර නම් පසක් කොට දැකගෙන හිටියේ නෑනේ. ඔහු යම් කිසි ධර්ම දේශකෙක් හෝ හාමුදුරු කෙනෙක් හෝ ගිහි කෙනෙක් හෝ වේවා, එයා ගුරුවරයෙක් වේවා, එක එක කාලවල වෙන්න පුළුවන්. එතකොට එයාගෙන් ඒ ධර්මය ශ්‍රවණය කරලා එයා මෙන්න මෙහෙම පිළිවෙතක් කියලා දුන්නා. ඒ පිළිවෙත ඒ ඔහුගෙන් ලබාගත්තු දැනුම මත අනුගමනය කරන්න පටන් ගත්තා. නමුත් දැන් මේක පසක් කොට දැක්කහම තමා ඔහුට පසක් වෙන්නේ ඒ මට ඒ කියලා දීපු කෙනා කල්යාණ මිත්‍රයෙක් කියලා. මොකද ඔහු කියපු දේ සත්‍යයි කියලා මම පසක් කොට අත්දැක ගත්තා කියලා. අන්න එතකොට තමයි දකින්නේ මම චතුආර්ය සත්‍ය පසක් කොට අත්දැක ගත්තා, මම පටිච්ච සමුප්පාදය පසක් කොට අත්දැක ගත්තා, මම දුකින් මිදී නිදහස් වුණා, මම සම්මා දිට්ඨියටපත් වුණා. ඒ ඔහු පෙන්නලා දීපු මාර්ගය අනුගමනය කිරීම නිසා කියලා. එතකොට තමයි තේරෙන්නේ එහෙනම් ඔහුත් මීට කලින් ඒ ඔහු මට කියලා දීපු මාර්ගය අනුගමනය කරලා ඔහුත් මේ අත්දැකීම මට කලින් ලබලා තියෙනවා. ඔහුගේ අත්දැකීම තමයි මට මේ කියලා දීලා තියෙන්නේ. අන්න එතකොට තමයි පසක් කොට අත්දැක ගන්න පුළුවන්. එයා කල්යාණ දැන් අර කොණ්ඩඤ්ඤ බමුණා ඒ පස් දෙනා බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා පිළිගත්තේ නෑනේ. නමුත් සෝතාපන්න වුණාම තමයි මේ ධර්මය පසක් කොට අධ්‍යක් ගත්තාම තමයි මේ චතුආර්ය සත්‍ය පසක් කොට අධ්‍යක් ගත්තාම තමයි තේරුම් ගියේ බුදුහාමුදුරුවෝ යම් ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා, දැකගෙන තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ කියපු විදිහ මමත්
අනුගමනය කළාම චතුරාර්ය සත්‍ය දැක්ක. එතකොට තමයි කොණ්ඩඤ්ඤ බමුණ දන්නේ චතුරාර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය නිරෝධ කියලා එකක් තියෙනවා. ඒක පරම සත්‍යයක්. මම පසක් කොට දැක්කා. මම දුකින් මිදී නිදහස් වුණා. මේ හේතු කියලා જાතියක් තියෙනවා. හේතු නිරෝධ කරන්න පුළුවන්. මම නිරෝධ කළා. එහෙමනම් ඒ දුක් පැවැත්මෙන්ට බැඳෙන්නේ නැහැ. එකෙන් කැඩුනා. අන්න ප්‍රථම වරට කොණ්ඩඤ්ඤ බමුණා සෝතාපන්න වෙනකොට තමයි මේක දැකගත්තේ. එතකොට තමයි දැකගත්තේ බුදුහාමුදුරුවෝ යම් ධර්මයක් පසක් කොට අත්දැකගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ තමාගේ පරණ මිත්‍රයා තමත් එක්ක එකට ඉඳලා අර ධර්මය සත්‍ය ගවේෂණය කරපු කෙනා මෙයා යම් ධර්මයක් පසක් කොට අත්දැකගෙන තියෙනවා කියලා. මොකද ඔහු පෙන්වලා දීපු ආකාරයට මම මේ අනුගමනය කළේ කියලා. අන්න එතකොට තමයි දකින්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියලා. ඒ වගේ දැන් මේ සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයාත් අන්න එතකොට මතක් වෙනවා තමාගේ කල්යාණ මිත්‍රයා. එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට තේරෙනවා කවුද මේක මට හරියටම කියලා දුන්න කෙනා කියලා. දහස් ගානකින් බණ අහලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔහු දකිනවා කවුද මේ කල්යාණ මිත්‍රයා? කවුද මට හරියට මේක කියලා දුන්නේ කියලා. අන්න ඒක නිසා ඒ තමා එතකොට තමයි දකින්නේ ඔහු කල්යාණ මිත්‍රයෙක්. ඔහුත් මේක පසක් කොට අත්දැකගෙන තියෙනවා. ඔහුත් මගපලලාභියෙක්, ඔහුත් අරිය උත්තමයෙක් කියලා පසක් වෙනවා. එහෙම නැතුව අරහතන් වහන්සේ කෙනෙක් කියලා හෝ යම් කිසි පුද්ගලයෙක් මම මගපලලාභියෙක් එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලයෙක් කියනවා නම් ඒ උත්තමයා මගපලලාභියෙක් කියලා වැන්දට පිදුවට දන් දුන්නට ආශ්‍රය කළාට ඒ ආශ්‍රයේ හිටියට කවදාවත් පසක් කොට දැකගන්න බෑ. ඒ උත්තමයා ඇත්තටම ආර්ය උත්තමයේද ඒ උත්තමයා ඇත්තටම අරහතන් වහන්සේද කෙනෙක් කියලා. ඒක දැකගන්න නම් ඒ උත්තමයා දේශනා කරන ධර්මය අනුගමනය කරලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පසක් කොට දැකගන්න ඕන. අන්න එදාට පුළුවන් ඒ උත්තමයා කල්යාණ මිත්‍රයෙක්, ඒ උත්තමයා අරිය උත්තමයෙක්, ඒ උත්තමයා මම මේ ලබලා තියෙන්නේ බොහොම සුළු අවබෝධයයි. අන්න එතකොට තමයි තේරෙන්නේ ඒ උත්තමයාට තියෙන අවබෝධය යතහ භූත ඥාන දර්ශනය. අන්න එතකොට දකිනවා ඒ උත්තමයා මට වඩා එහා ගිය කෙනෙක් කියලා. මම තාම මේ ස්වල්පයයි දැකගෙන තියෙන්නේ කියලා. අන්න එතකොට ඒ තමාගේ කල්යාණ මිත්‍රයා පිළිබඳව කඩන්ඩ බැරි විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒක කඩනවා කියන එක අභව්‍යයි. මොකද ඒ විශ්වාසය කඩනවා කියන්නේ තමා පසක් කොට අත්දැකගත්තු ධර්මයක් කැඩෙනවා කියන එක. ඒක අභව්‍යයි. වෙන්නේ ඒක. ඒක නිසා ඒ ආර්ය උත්තමයා හෝ ඒ අරහතන් වහන්සේ නමක් ආර්ය උත්තමයෙක් කියලා පසක් කොට දැක ගන්නට නම් චතුරාර්ය සත්‍ය දැක ගන්නට ඕන. එහෙම නැතුව විශ්වාසයක් නැහැ. මේක කඩන්න බෑ. මේ විශ්වාසය කඩන්න බෑ. ඒක නිසා කවුරු හරි ඇවිල්ලා ඒ තමාගේ කල්යාණ මිත්‍රයාගේ බෙල්ල කපන්න යනවා නම් මේ පුද්ගලයා ලෑස්ති. ඔක නවත්තන්න මගේ බෙල්ල කපන්න. ඒක කඩන්න බෑ. ඒක නිසා ඒ කල්යාණ මිත්‍රයා පිළිබඳ එවැනි විශ්වාසයක් ඒ කල්යාණ මිත්‍රයා ආර්ය උත්තමයෙක් කියලා පසක් කොට දැක ගන්න. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා. ඒ වගේම දැන් මේ සුත්තවත් ආර්ය ශාවකයා අර බුදුහාමුදුරුවෝ දකිනවා. මොකද එතකොට දකිනවා මේ පරම්පරාව, මේ බුද්ධ පරම්පරාව, තමාගේ පරම්පරාව දකිනවා. අර අපි දැකලා තියෙනවා අපේ අම්මා, ආච්චි, සීයා අපේ පරම්පරාව. අපිට ආඩම්බරයක්නේ. මේ අපේ සීයා, මේ අපේ මුත්තා, මෙහෙමයි අපි ඉතින් කියනවනේ.
අන්න දැන් මේ බුද්ධ ජාතියේ ඉපදුනහම අන්න දැන් දකිනවා බුද්ධ පරම්පරාව. මම බුද්ධ පුත්‍රයෙක් කියලා දකිනවා. අන්න දකිනවා මේ මොකද්ද මේ ශාසනය කියන්නේ කියලා. කාගේද මේ ශාසනය කියලා. මම ශාසනයට ඇතුල් වුණා කියලා. අන්න එතකොට දකිනවා මේ බුදුහාමුදුරුවෝ තමා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම බිහිවෙච්ච මනුස්සයා කියලා. ඒ මනුස්සකමේ උපරිමයට ගිය තැන තමයි බුද්ධ. මේ මනස උසස් කර ගැනීමේ ඉහළට ගියම තැන. ඒක නිසා තමාගේ ඒ බුද්ධ පරම්පරාව දකිනවා. බුදුහාමුදුරුවෝ මේ කරලා තියෙන සේවය දකිනවා. මේ සත්වයාව මනුස්සයාව දුක් පැවැත්මෙන් මුදවා නිදහස් කරන්න කරලා තියෙන සේවය දකිනවා. ඒ බුද්ධ පරම්පරාවේ අය අර සැරියුත් මුගලන් පරම්පරාවේ අය මේක මෙච්චර කාලයක් පවත්වාගෙන එන්න ඒ වගේම ඔහු තේරුම් ගන්නවා මම සත්‍ය දැක්කා. මම දුකින් නිදහස්. මම අර ශක්විති රජකමට එහා ගිය පුද්ගලයෙක්. මමත් ශ්‍රේෂ්ඨයෙක් කියලා දකිනවා. මමත් දිනුම් කියලා දකිනවා. ඒකයි තේරුම. අර අපි අහලා තියෙනවානේ බුදුහාරෝ දේශනා කරනවානේ සක්විති රජකමට එහා ගිය සුවයක් තමයි සෝතාපන්නයට විඳින්න පුළුවන්. අන්න දැන් දකින්න එක පසක් කොට දකින්න. ඒකස ඔහුට තේරෙනවා දැන් පසක් කොට දකින්නවා මේ මොකද්ද මේ භාවනාව කියන්නේ කියලා. භාවනා කරනවා කියන්නේ මොකද්ද කියලා. අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථයේ අසුරු සනක් තුල මෙනෙහි කරලා අර උපදින්න යන රාගය ද්වේෂය මොහේ කපන එකයි කියලා. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ බුදුවරයෙක් ලෝකෙට බිහි වෙලා දේශනා කරන්නේ අන්නේ අට්ඨක්කරා තීනිපදා කියලා. ඒක තමයි ආයුධය කියලා. එතකොට අර මුලින් සතර කමටහන් වඩලා සතර කමටහන් අහලා තියෙනවා 10ක් තියෙනවා කියලා තියෙනවා. එහෙම අහලා තියෙනවානේ ඔහු. අන්න දැන් නමුත් ඔහුට තේරෙනවා ඒ හතර ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට සමස්තයක් වශයෙන් රාගයයි දේශයයි මෝහයයි තුනත්ම ගත්තාම ඒ සමස්තයක් වශයෙන් මේ සතර කමටහන් තුල මෙන්න මේ 10 ක්‍රියාත්මක වෙනවා කියලා. දස අනුස්සතිම ක්‍රියාත්මක වෙනවා මෙතන කිය. අන්න එතකොට ඔහු තේරුම් ගන්නවා මේ ආනපාන සති සමාධි. අර උගන්වලා තියෙන අහලා තියෙන කල්යාණ මිත්‍රයා කියලා දීලා තියෙන අර ඉන්ද්‍රියාණන් ඒක රසට්ටේන භාවනා. අන්න දැන් තමයි ඔහුට පසක් වෙන්නේ මේක. අර ඉන්ද්‍රියන් ඒක රසට්ටේන කියන්නේ අර පඤ්ඤා සද්ධායිරිය සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය ක්‍රියාත්මක පඤ්ඤා ඉන්ද්‍රිය තමයි චතුරාර්ය සත්‍ය. අන්න දෙක ක්‍රියාත්මක වුණා කියලා. මේ ඉන්ද්‍රියාණන් ඒක රසට්ටේන භාවනා. භාවනාවේ අර්ථය මේ පංච ඉන්ද්‍රියන් ඒක ඔය ඔක්කොම එකට ක්‍රියාත්මක කිරීමයි කියලා. ඉන්ද්‍රියාණන් ඒක රසට්ටේන භාවනා. ඒ ඉන්ද්‍රියවල තියෙන අර
ඉන්ද්‍රිය පහේ තියෙන බල හතරයි බල 20යි. මේ බල 20 ඔක්කොම ක්‍රියාත්මක වුණා කියලා මෙතන. එක කෙලෙසයක් කපනකොට අනතිවත්තනට්ඨේන භාවන අර රාගය ద్వේෂය එක කෙලෙසයක් නේ. එතකොට එක්ක රාගය එක්ක ద్వේෂය. ඔය දෙක තමයි තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ එක රාගයක් කැපුණා හෝ එක ද්වේෂයක් කැපුවා හෝ සමස්තයක් වශයෙන් කෙලස් කැපුණා කියලා දකිනකොට මේක තේරෙනකොට දකින්නවා. එතකොට අනතිවත්තනට්ඨේන භාවන. ඒ අනතිවත්තනට්ඨේන කියන්නේ අස්සපස්සමයි කියලා. හිත පිරිසුදු වෙන දේ, ඒ කියන්නේ වැරදි දෙයක් උපදින්න දෙයක අයින් කරලා පිරිසුදු දෙයක් ගන්න අනතිවත්තනට්ඨේන කියලා. ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන කියලා. මේ කෙලෙසේ උදුරලා දාන නිසා තදු අර ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන භාවනා අනතිවත්තනට්ඨේන භාවනා අර තදූපක විරිය වහට්ඨේන භාවනා මේක දැන් දිගින් දිගට භාවිතා ඔහු කළ නිසා දැන් මේක තමයි කරන්න තියෙන භාවිතා. මේක අර ආසේවනට්ඨේන භාවනා ආසේවිතයි භාවිතයි බහුලීකතයි. අන්න දැන් තේරෙනවා මොනවද බුදුහාර කියලා තින්නේ කියලා. ආසේවිතයි භාවිතයි බහුලීකතයි කීකි. ඒක ඔහු තේරුම් ගන්නවා මේ ක්‍රියාවලිය තුල මේ අනුසය කැපෙනවා කියලා. අපි අනුසයනේ බිහි වෙන්න දෙන්නේ නැත්තේ. අර තණ්හානුසය, පටිඝානුසය, අවිජ්ජානුසයනේ බිහි වෙන්නේ. එතකොට අපි අනුසය තමයි න අනුසේති කරන්නේ. ඒ න අනුසේති කරනවා කියන ක්‍රියාවලිය තුල තමයි ආසව කැපෙන්නේ කියලා. ඒ කියන්නේ අර තමාගේ පරණ ගති මුල් කරගෙන තමයි අලුතෙන් රාග බීජ, ද්වේෂ බීජ, මෝහ බීජ උපද්දවන්නේ. එතකොට ඒ අලුතෙන් උපදින රාග බීජ, ද්වේෂ බීජ, මෝහ බීජ අපි කපනකොට ඒවා උපදින්න දෙන්නේ නැහනේ. එතකොට ආසව කියන ඒවත් ගෙවෙනවා කියලා. එහෙනම් ගති වෙනස් කිරීමකට භාජනය කරනවා. වැරදි ගති උදුරලා දානකොට අර පිරිසිදු ගති, නිවැරදි ගති ඔබනවා. ආසවක්කේ ඥානය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔහු දකිනවා මේ ක්‍රියාවලිය තුල මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා කියලා. මේ පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බල, ධම්ම විචේ සබ්බොජ්ජංග. ඔක තමයි බලවත්. ඒ හරහා තමයි මේ ඔහුට මේ අවබෝධය ලැබෙන්නේ, මේ යතහභූත ඥාන දර්ශනය ලැබෙන්නේ. ඒකයි මේකට කියන්නේ මේකට ප්‍රඥාව මුල් වෙනවා කියලා. මේක ප්‍රඥා විමුක්තිය. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා කියලා දකිනවා. මේ සීල සමාධි ප්‍රඥා, මේ බුද්ධ ඥාන අන්න ඒවා පිළිබඳ දැන් ඔහුට යම් අවබෝධයක් ලැබෙනවා. අන්න දැන් ඔහුට පසක් කොට දකින්න පුළුවන් මොකද්ද මේ ඥානතු පස්සතු කියලා. ඒ වගේම ඔහුට දැන් අර මම කියවනේ මේ දැන් අපි මේ දැන් කතා කරන්නේ මේ අර ප්‍රඥා අනුසාරී එහෙමත් නැත්නම් උග්ගෘතඥ පුද්ගලයෙක් පිළිබඳවනේ. අන්න දැන් ඔහු චතුවාර්ය සත්‍ය දැක්ක. මම මේ කියාපු ඔක්කොම කාරණා ඔහු දැන් දැක්කා. පටිච්චසමුප්පාද දැක්ක. මොකද්ද මේ භාවනාව කියන්නේ දැක්කා. මොකද්ද මේ බුද්ධ ධම්ම සංඝ කියන්නේ දැක්කා. දැන් ඔහුට තේරෙනවා මේ මෙන්න මේ ධර්මස්කන්ධයම. සංදේශනාව කියන්නේත් එතන තියෙන්නේ චතුවාර්ය සත්‍යම තමයි කියලා. අර සංදෙස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති. ඒක තමයි අර සතර සතිපට්ඨානේ පිළිවෙත. එහෙමත් නැත්නම් අර සන්තිට්ඨති, සන්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. අන්න එතකොට තේරෙනවා ඔහුට මේ ඒක තමයි අර කායගත සති ක්‍රමය කියලා. දවතාවේ දෙපැත්ත
දෙපැත්ත කිව්වත් පවත්තිතන් කිව්වත් ඒ දෙපැත්තම තමයි චතුරාර්ය සත්‍ය කියලාත් විග්‍රහ කරලා තියෙන්නේ. ඒ දෙපැත්තම තමයි තුනට බෙදලා ත්‍රිපරිවට්ටේ වෙන්නේ. ආනපාන සති සමාධි. චතුරාර්යක්කා හේවත් මෙන්න මේ සතර සතිපට්ඨාන. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය සමුදය නිරෝධ කරන්න තමයි තිලක්ෂණය කියන ආයුධය අවශ්‍ය. එතකොට මේ දෙකේ එකතුව තමයි මේ අපි අනුසය කය කිරීම තුළින් ආසවක්කේ ඥානෙ බවට පත් වෙන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේමත් කියන්නේ පටිච්ච සමුප්පාදයේ ත්‍රිපරිවට්ටය. පටිච්ච සමුප්පාදයේ ත්‍රිපරිවට්ටයම තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමාතුර පූර්ණ වෙනවා. බුද්ධ ඥාන පූර්ණ වෙනවා. මෙන්න මේ ඔක්කොම ඔහුට පසක් වෙනවා. මේ ඔක්කොගෙම තියෙන චතුරාර්ය සත්‍ය කිය. ඒක නිසා මේ පුද්ගලයාට දැන් තේරෙනවා මේ මම දුකෙන් නිදහස්, මම දැන් සතුටක් ලබනවා. දැන් ඔහුට තේරෙනකොට ඔහු සක්විති රජකමටත් වඩා ඉහළයි ඉන්නේ කියලා මොනතරම් සතුටක් නිරාමස සුවය දැන් ඔහු විඳිනවද? ඔහු නිදහස්. ඔහු කුරුල්ලෙක් දැන්. ඔහු විඳින සුවය කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑනේ. පෘථග්ජන මිනිස්සු එහෙම දැනගත්තොත් මේ සෝතාපන්න පුද්ගලයා හෝ අරිය පුද්ගලයෝ විඳින සුවය ඒ මිනිස්සු තණ්හාවේ මැරෙනවා. ඒක තමයි සත්‍ය දැකීමේ සුවය. එක්සා මේ පුද්ගලයාට තේරෙනවා මේ ධර්මය මට කියලා දෙන්න පුළුවන් තව කාට හරි. තව මිනිස්සුන්ට මට කියලා දෙන්න පුළුවන් දුකෙන් මිදී නිදහස් වෙන ක්‍රමය කියලා. ඒක බොහොම පහසුයි. මොනවද කියලා දෙන්න තියෙන්නේ? අර තමා කල්යාණ මිත්‍රයා මුණ ගැහිච්ච මොහොතේ පටන් තමා ආපු මාර්ගය, තමා අනුගමනය කරපු ක්‍රමවේදය, තමා පසක් කොට අත්දැකගත්තු දේ. ඔය තමයි කියන්න තියෙන්නේ. කෙලෙස් කපන ක්‍රමවේදය. පැවැත්මෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය. දුකෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය. මේ විශ්වයේ සත්‍යතාවය. මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. සත්‍යයා මේ පැවැත්ම පවත්වාගෙන යන ක්‍රමවේදය. සත්‍යයා මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය. මෙන්න මේ විශ්ව සත්‍යතාවය. ඔහුට කියලා දෙන්න පුළුවන්. අන්න දැන් එතකොට ඔහු දැන් මේ ධර්මය ඔක්කොම මහා ධර්මස්කන්ධයම ඔහුට මේ අතැඹුලක්ෂේ දැන් තේරෙනවා. පසක් කොට දකිනවා. අතැඹුලක්ෂේ යටහෙනවා. මේවා අතර තියෙන සම්බන්ධතාවය දැනෙනවා. අන්න දැන් එතකොට ඔහුට මේ ධර්මය මම දේශනා කරන්න ඕන මේක තව කෙනෙකුට කියලා දෙන්න ඕන කියලා කිව්වහම අන්න දැන් ඔහුට වැටහෙනවා මම කොහොමද මේක කියලා දෙන්න ඕනේ කියලා. ඔහුට දැන් තේරෙනවා මෙන්න මෙහෙම පිළිවෙලක් මං හදා ගන්න ඕන කියලා. මම මෙතනින් පටන් ගන්න ඕන කියලා. මෙන්න මේ පිළිවෙලට මං කියන්න ඕන කියලා. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රය මොකද කරන්නේ? ධර්මයේ දේශනා කරනවා කියලා අර පොඩි ළමයෙක්ව අතින් අල්ලගෙන එක්තරා දුර ප්‍රමාණයකට එක්කගෙන යනවා. දැන් තනියම යන්න ඕන. ඒකයි කල්යාණ මිත්‍රය කරන්නේ. අර ඒ ඉඳලා එසෙට් දක්වා කියලා දෙනවා. ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. ඒක හැබැයි ඒ පුද්ගලයෝ අර පර්යාප්ති ධර්මය නිවැරදිව අහගෙන
ප්‍රතිපත්තිය පුරන්න ඕන. ඒක අනුගමනය කරන්න ඕන. එහෙමනම් ඔවුන්ටත් ප්‍රතිඵලය උදා කරගන්න පුළුවන්. ඒක නිසා මේ සුතවත් අරිය ශාවකයාට මම මේ කියන සුතවත් අරිය ශාවකයාට මේ අර සාමාන්‍ය පුද්ගලයෙකුට එහා ගිහිල්ලා මේක දැකගත්ත ගැඹුරුන් දැකගත්තු මේ උග්ගටිතඤ්ඤ කියන පුද්ගලයෙකුට ඔහුට තේරෙනවා මම මේක මෙන්න මේ පිළිවෙලට කියන්න ඕන. ඔහු පිළිවෙලක් හදා ගන්නවා. ඒක නිසා ඔහු තුලත් මෙන්න මේ අර එක්තරා විදිහක මේ තමා පසක් කොට අත්දැකගත්තු ධර්මය අර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුත් අර එක්තරා පොඩි හෝ කෙටි හෝ සද්ධර්ම සතියක් ගත කරනවා. ඒ සද්ධර්ම සතිය කියන එක තුලම තමයි මේ මහා ධර්මස්කන්ධය දැක ගන්නත් පුළුවන්. ඒක දේශනා කරන්නත් පුළුවන් කියලා තේරෙනවා. තව කෙනෙකුට කියලා දෙන්නත් පුළුවන් කියලා. එහෙම කොහොමද කියලා දෙන්න ඕන මොකද්ද අනුපිළිවෙල කියලාත් දකිනවා. ඔහු අනුපිළිවෙලක් හදා ගන්නවා. අර ඔහුගේ තියෙන දැන් දැක්මට අනුව. මේකේ දැන් අපි දන්නවනේ දැන් මේ කතන්දරේ අපි දැන් කියන්නේ මේ අවුරුදු 2600ක් නේ. එතකොට මේ 2600 කාලය තුල මිනිස්සුන්ගේ එක එක යුගවලදී එක එක කාලවලදී ඒ සමාජයේ අදහස් වෙනස් තියෙන්න ඇති. එතකොට ඒකට ගැළපෙන විදිහට ඒ සුතවත් ඒ මගපලලාභී ඒ ධර්මයේ දේශනා කරන්න ඕන විදිහ පිළිවෙල හදා ගන්නවා. බුදුහාඳුරුත් ඔක කළා. ඒ අවබෝධ කරගත්තු පසක් කොට අධ්‍යකගත්තු මේ මහා ධර්මස්කන්ධයෙන් කොහෙන්ද මිනිස්සයාට කියන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද කියන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද මේ මිනිස්සට ගෝචර කරගන්න පුළුවන් ඒ ප්‍රමාණය අල්ප මාත්‍රයක් විතරයි බුදුහාරෝ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ දැන් මේ සුතවත් අරිය ශාවකයා මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා මේ ප්‍රඥාධික පුද්ගලයෙක් නම් ඔහුටත් පුළුවන් මේ ධර්මස්කන්ධය මෙන්න මේ සත්සති විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැකගෙන මම මෙන්න මෙහෙමයි කියන්න ඕනේ මෙන්න මේ පිළිවෙල හදා ගන්න ඕන මෙතනින් පටන් ගන්න ඕන මෙහෙම කියන්න ඕන මෙහෙම කියන්න ඕන කියලා ඔහුටත් දැක ගන්න පුළුවන්. ඔහු පිළිවෙලක් හදා ගන්නවා. දැන් අපි දහම් පාසලේ බෝපිටිය සදහම් පාසලේ ඒ පිළිවෙල තමයි අපි අරගෙන ඉන්නේ. ඒක නිසා අර පළවෙනි කොටසේ සිට මේ පිළිවෙලට අතින් එක් කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අපේ අරහතුන් වහන්සේත් ඒ දවස් 7ක් ධර්ම දේශනා මාලාවක් කරන්නේ ඕකටයි. ඒ අනුපූරක පිළිවෙලට අතින් එක් කරගෙන එනවා. ඒක පසක් කොට අත්දැක ගන්න පුළුවන් වෙන්න ඕන. ඕකමයි කළේත් මිහිඳු හාමුදුරුවෝ. අපි අර මහා වංශයේ තියෙනවා විග්‍රහ කරලා මිහිඳු හාමුදුරුවෝ ඒ දවස් 15ක්ද 14ක්ද ඇතුළත ආපු කාලය තුල සූත්‍ර 14ක් දේශනා කළා කියලා. ඒ සූත්‍ර 14ත් මෙන්න මේ අනුපිළිවෙලටයි සකස් කරගෙන තියෙන උන්වහන්සේ. ඒ එදා සමාජයට ගැලපෙන විදිහට එදා සමාජයේ දික්ටි කඩන්න පුළුවන් වෙන විදිහට අනුපූරක පිළිවෙලයි. ඒක නිසා මේ ප්‍රඥානුසාරී සෝතාපන්න පුද්ගලයාටත් දේශනා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඒක නිසා ඔහුගෙනුත් මේ කල්යාණ පරතෝഘോഷක ප්‍රත්‍ය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ කියන්නේ දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන තියෙනවානේ. අපි ඉස්කෝලේ ගිහිල්ලා මේ විද්‍යාව ඉගෙන ගන්නවානේ. අපි බහුතරයක් මේ සමස්ත සමාජයේ අපි O level A level කියන පන්ති දක්වා ගිය මිනිස්සුනේ ඉන්නේ බහුතරයක්. එතකොට අපි තීරුම් ගන්න ඕන එහෙනම් අපේ මේ මනස
අපිට අපිරිසිදු වෙනවා වගේම මේ මනස පිරිසිදු කරගන්නත් පුළුවන් කියලා. ඒ මනස පිරිසිදු කරගත්තු අය තමයි අපි ඔය කියන අරිය උත්තමයෝ. මේක බොහොම සරලයි. ඒක නිසා මේ පෘථග්ජන මිනිස්සු තේරුම් ගන්න ඕන ඔක්කොටම කලින් තමා පෘථග්ජනයි කියලා. මොකද්ද මේ පෘථග්ජන කියන්නේ? පුතුජනා කියලානේ කියන්නේ බුදුහාමුදුරුවෝ. මොනවද මේ පුතු කියන්නේ? පුතු කියලා කියනවා ත්‍රිපිටකයේ පුතු කියලා තියෙනවා පොතුජනා කියලා තියෙනවා පොතු කියලා තියෙනවා. ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා මොනවද මේ පුතු කියන්නේ කියලා. රාග පුතු, දෝෂ පුතු, මෝහ පුතු, ඊර්ෂ්‍යා පුතු, මාස්චර්ය පුතු. ඔය වගේ ඔය ඔක්කොම කෙලෙස් ගති පුතු කියලා විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් පුතු ජනා කියන්නේ ඒ ඔක්කොම කෙලෙස් ගති තියෙන මිනිස්සු. පුතු ජන. ඒක තේරුම් ගන්න ඕනේ. මේ අසුතවත් පෘථග්ජන මිනිස්සු තේරුම් ගන්න ඕන බොහොම සරලව. පුද්ගලයින්ට සිත පිරිසිදු කරගන්නවා වගේම සිත පිරිසිදු කරගන්නත් පුළුවන් බව. සිත පිරිසිදු කරගන්නා පුද්ගලයන් ඒ තරහෙන් ද්වේෂයෙන් වවහෙන් ක්‍රියා කරලා හිරේ යන වැඩ වැරදි ක්‍රියාකාරකම් අන්න ඒ වගේ භයානක දේවල් කරලා ඔවුන් ජීවිතේ විනාශ කරගන්න. දුක් පැවැත්මක් නිර්මාණය කරගන්න. ඒ වගේම මිනිස්සුන්ට පුළුවන් මේ සිත පිරිසිදු කරගන්නත් එහෙමනම් ඒ සිත පිරිසිදු කරගැනීමේ ක්‍රමවේදය තුල ඒ මිනිස්සුන්ට පුළුවන් නිවෙන්න මිදෙන්න සුවපත් වෙන්න කියලා. බොහොම සරලයි මේ ක්‍රියාවලිය. ඒක නිසා මිනිස්සු මේ පෘථග්ජන මිනිස්සු තමාට ගෝචර නොවන දේවල් වලට මගේ නම් අදහස ඒ අය අත දාන්න යන්න හොඳ නැහැ. එතකොට අත පුච්ච ගන්නවා. තමාට ගෝචර නොවන දේවල් වලට කට දාන්න යන්න හොඳත් නැහැ. එතකොට කටත් පුච්ච ගන්නවා. ඒක තේරුම් ගන්න ඕන මේ අපිට ගෝචර වෙන ප්‍රමාණයක් තියෙනවා කියලා. දැන් අපි ඉස්කෝලේ ගිහලා ඉගෙනගෙන තියෙනවනේ. අපේ කනට ශබ්දය ඇහෙන ප්‍රමාණයක් තියෙනවා. අර ඩෙසිබෙල් ගානක් විග්‍රහ කරලා තියෙනවනේ. නමුත් අපිට කියන්න පුළුවන් ද එච්චරයි මේ විශ්වයේ තියෙන ශබ්දය කියලා නෑනේ. අපි දන්නවනේ ඊට වඩා අඩු ශබ්ද තියෙනවා ඊට වඩා වැඩි ශබ්ද තියෙනවා. නමුත් අපිට ගෝචර වෙන ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ වගේ ඒ කනටනේ කනට වගේම තමයි අනිත් ස්පර්ශ ආයතන වලට. පෘථග්ජන පුද්ගලයෙකුට ගෝචර වෙන සීමාවක් තියෙනවා. එහෙනම් අපිට කියන්න බෑ මගේ කනට ඇහෙන්නේ නැති ප්‍රමාණයට වඩා අඩු ශබ්දයක් නැහැ වැඩි ශබ්දයක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි මනසට. ඒක නිසා මේ අසුතර පෘථග්ජන මිනිස්සු මෙන්න මේ හැමදාම එහෙමයි. බුදුහාඳුරන්ගේ කාලෙත් එහෙමයි. මේ අවුරුදු 2006 කාලෙත් මෙහෙමයි. ඊට කලින් බුදුවරුන්ගේ කාලෙත් මෙහෙමයි. මේ බුද්ධ ධම්ම සංඝ කියන උත්තමයින්ට නිග්‍රහ කරනවා, බනිනවා මෙන්න මේ විදිහට මහා අරිය උපවාද කරගන්නවා. ඒ ධර්මයේ විකෘති කරගන්නවා. විකෘති කරනවා. ආනන්තරීය පාප කර්ම කරගන්නවා. ඒක සිද්ධ වෙනවා. හැමදාම සිද්ධ වෙනවා. එසා යම් කිසි අධ්‍යාපනයක් තියෙනවා නම් සිතීමේ හැකියාවක් තියෙනවා නම් මේක හිතන්න ඕන. තමාට ගෝචර නොවන දේවල් වලට අත දාන්න යන්න හොඳ නැහැ කියලා. ඒවට කට දාන්න යන්න හොඳ නැහැ කියලා. හේතුඵල ධර්මයේ පිළිබඳ අබමල් රේණුවක් හෝ අවබෝධයක් තියෙනවා නම් තේරුම් ගන්න ඕන වැරදි හේතුවක් බිහි කළොත් ඒක වැරදි විපාකයක් උදා වෙනවා කියලා. ඉතින් එවැනි අවබෝධයක්වත් නැතිව තමයි මේ අරිය උපවාද කරන්නේ. ඒ අයට බුදුහාම බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. දුක උදා වෙනවා කියලා.
වැරදි හේතු බිහි කළොත් වැරදි විපාක උදා වෙනවා. අයහපත් ඵල උදා වෙනවා. අපල උදා වෙනවා. ඒක තේරුම් ගන්න. අපි විග්‍රහ කළා ඒ වගේම සිව්වනක් පිරිසටම සංඝ වෙන්න පුළුවන්. බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම. ඒක නිසා අර බුදුහාමුදුරුවොත් ඕනෑම කල්යාණ මිත්‍රයෙකුත් මෙන්න මේ පරියාප්ති ධර්මය දේශනා කරනවා කියලා දෙනවා. ඔහුව අතින් එක් කරගෙන යනවා ඒ සිට ඒ සෙට් දක්වා. ඊට පස්සේ හැබැයි ඒ පුද්ගලයා ඒ ප්‍රතිපත්තිය පුරන්න ඕන. ඒ ධර්මයේ දිගින් දිගට අනුගමනය කරන්න ඕන. ඒක ඔහුගේ ක්‍රියාවලිය. ඔහුගේ වැඩක්. ඒක නිසා දැන් මේ සෝතාපන්න ඵලයට පත් වුණ පුද්ගලයා දන්නවා දැන් මම ධර්මයේ පසක් කොට අධ්‍යක්ෂගත්ත මම සෝතාපන්න වුණා. මට දැන් හැබැයි දැන් යා යුතු මාර්ගයක් තියෙනවා. යා යුතු ගමනක් තියෙනවා. ඒක නිසා මෙතෙන් පටන් ඔහුගේ ගුරුවරයා ධර්මයයි. ධර්මයයි ගුරුවරයා. අපි කල්යාණ මිත්‍රයා කියන්නේ ඒකනේ. එයාටත් ගුරුවරයෙක් කියලා කියන්නේ නැත්තේ. කල්යාණ මිත්‍රයා කෙලෙස් කපන හැටි කියලා දෙන කෙනා. නමුත් සැබෑ ගුරුවරයා ධර්මයයි. තමා මේ ක්‍රියාවලිය අනුගමනය කරන්න ඕන. ධර්මයේ භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ ධර්මය තමා ගුරුවරයා කරගන්න ඕන. ඒක නිසා දැන් මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා දකිනවා මම මොනවද කරන්න ඕනේ කියලා. මොකද්ද මගේ ගමන කියලා. ඒක තමයි මේ සෝතාපන්න පුද්ගලයා ඒ ප්‍රථම වරට චතුරාර්ය සත්‍ය පසක් කොට දැකගත්තා. එහෙමනම් ඔහු මේ දිගින් දිගට මේ ක්‍රමවේදය අනුගමනය කරනකොට මේ සතර සතිපට්ඨානය වඩනකොට අර කායේ කායානුපස්සේ විහෙරති වේදනාසු වේදනානුපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ඔතනට එනවනේ. මේකේ පිළිවෙල. අර සතර කමඨහන් වලින් අපි කියන්නේත් ඒකයි. එහෙම කළාම මේ ප්‍රතිඵලය උදා වෙනවා. ඒක නිසා කෙලෙස් නිරෝධ කරනකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා ඒකනේ ආයුධය කෙලෙස් කපන්න තියෙන ආයුධය ඒකයි. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. අන්නේ යථාර්ථය මෙනෙහි කරලා ඒ ආයුධයෙන් තමයි කෙලෙස් කපන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රථම වරට චතුරාර්ය සත්‍ය පසක් කොට අධ්‍යක්ෂගත් සුතවත් ආර්ය ශාවකයාට පුළුවන් වෙනවා දිගින් දිගට මේ කෙලෙස් කැපීම තුල දිගින් දිගට මේක දැක ගන්න. ඉස්සර නම් අර රාග බැම්මෙන් බැඳුනා, ද්වේෂ බැම්මෙන් බැඳුනා, මෝහ බැම්මෙන් බැඳුනා. දැන් මේ දිගින් දිගට කෙලෙස් කප කප යනකොට මෙන්න මෙහෙම නිරාමිස සුවයක් විඳිනවා. දුකෙන් මිදී නිදහස් වෙනවා. යථාර්ථය පසක් කොට දැක ගන්නවා. චතුරාර්ය සත්‍ය දිගින් දිගට පසක් කොට දැක ගන්නවා. එහෙමනම් දැන් මේ ගමනක් යන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මේක අරිහත් බුද්ධ යානය. නැගලා ඉන්නේ අරිහත් බුද්ධ යානයේටයි. මේ ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඔහු සෝතාපන්න ඵලයෙන් මොකද වෙන්නේ දැන්? සකදාගාමි ඵලයටපත් වෙනවා. එහෙනම් තවත් මොනවද කරන්න තියෙන්නේ? එතකොට කරන්න තියෙන්නේ මේ ධර්මයේම ගුරුවරයා කරගෙන මේකම අනුගමනය කරන්න තමයි. අන්න එහෙමනම් ඔහු අනාගාමි ඵලයටපත් වෙනවා. මේ සිත තව පිරිසිදු වෙනවා. අපි ওই නම් දාලා තියෙන්නේ ඒ සිතේ පිරිසිදු තත්වයකටයි. ඒක නිසා මේ සෝතාපන්න පුද්ගලයා මේ ධර්මය අනුගමනය කරනවා. එහෙමනම් ඔහු දිගින් දිගට මේ සිත පිරිසිදු කරගෙන යනවා. සකදාගාමි ඵලයටපත් වෙනවා. අර තව තවත් ක්‍රමානුකූලව අර ඉතුරු සංයෝජනත් කැඩෙනවා. ඔහු අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වුනහමත් මේකම තමයි කරන්න තියෙන්නේ. අන්න එහෙනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වෙනවා.
ඒකයි අපි තේරුම් ගන්න. ඒක නිසා සතර කමඨාන්. ඒක අපි තේරුම් ගන්න ඕන වෙන මොන ක්‍රමවේදයක් අනුගමනය කළත්. ඒ කියන්නේ දන් දීලා සිල් රැකලා ඔය පුණ්‍ය ක්‍රියා කරලා ඒවා හොඳ වැඩ. නමුත් ඒවා කළා කියලා දුකින් මිදී නිදහස් වෙන්න බෑ. ඒවා කුසලයක් බවට පත් කරගන්න ඕන. කුණු සලා හරින්න ඕන. ඒක නිසා ඔය වායෝ කසිනේ ආනපාන ප්‍රාණයාම භාවනා වෙනත් භාවනා ක්‍රම ධ්‍යාන වැඩීම් ඒ එක ක්‍රමවේදයක්වත් අනුගමනය කළා කියලා මම මේ පෙන්නලා දීපු ධර්මස්කන්ධය පසක් කොට අත්දැක ගන්නා ආකාරය විග්‍රහ කරන්න බෑ. මොකද බුදුහාමුදුරුව පෙන්නලා දෙන පසක් කොට අත්දැක ගත යුතු දේවල් මේකයි. චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්න ඕන. පටිච්ච සමුප්පාද ධර්මය පසක් කොට අත්දැක ගන්න ඕන. අඩුම තරමෙන් චතුරාර්ය සත්‍ය තියා ඔය වෙන මොන ක්‍රමවේදයක් අනුගමනය කළත් ඒ අයට අඩුම තරමෙන් කුසලයේ අකුසලයේවත් පසක් කොට අත්දැක ගන්න බෑ. ඒ අය අනුගමනය කරන ක්‍රමවේදයන් තුල ඒ ප්‍රතිඵල උදා කරගනී. නමුත් ඒක මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නෙමෙයි. ධ්‍යාන වැඩුවොත් ධ්‍යාන ලැබෙයි. ඒ ධ්‍යාන සුවයක් විඳී චේතෝ විමුක්තිය උදා කරගනී. බ්‍රහ්මතලවලට යයි. බ්‍රහ්මතලෙන් ආයුෂ ඉවර වෙච්ච දාට ආපහු සතර අපායයයි. මේ පැවැත්ම පවත්වාගෙන යනවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ ප්‍රඥා විමුක්තිය. ඒකට මුල් වෙන්නේ ප්‍රඥාව. මේ අසකනාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6 විවෘතව තබාගෙන මේ වර්තමාන මොහොතේ තමාට ස්පර්ශ වෙන දෙහි යථාර්ථය දකින්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. ඒ වාර පරිඤ්ඤයම් පරිඤ්ඤාතම් පිරි අපිරි සිඳ දකින්න ඕන. ඒක තමයි ස්පර්ශ ආයතන වහලා හරියන්නේ නැහැ. මේ උදේ නැගිටපු වෙලේ සිට රෑ නිදින මොහොත දක්වා තමා කරන කියන සියලුම ක්‍රියාකාරකම් කර කර ඉන්න ගමන් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. ඒකයි කියන්නේ යථාර්ථයේ තේරුම් ගන්න ඕන. මේ පොළවේ පය ගහලා තමාට ස්පර්ශ වෙන දේ යසකනාසයේ දිවකය මනට ස්පර්ශ වෙන දේ යථාපරිදි තේරුම් ගන්න ඕන. ඒකයි ප්‍රඥා විමුක්තිය. ප්‍රඥාව මුල් කරගෙන මේ සිතේ උපදින වැරදි දේයින් වැරදි අරමුණු වලින් මිදී නිදහස් වෙන්න ඕන. ඒක නිසා මේ දැන් අපි මේ පෙන්නලා දෙන ක්‍රියාවලිය මේ බුද්ධ ශ්‍රාවකයෝ පෙන්නලා දෙන ක්‍රියාවලිය ඒක ඒ පුද්ගලයෝ පසක් කොට අත්දැකගත්තු දෙයි පෙන්නලා දෙන්නේ. ඒක නිසා ඕන කෙනෙකුට මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මේක වැරදි කියන්න කලින් මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න පුළුවන්. ඒ කියන නිරාමිෂ සුවයක් විඳින්න පටන් ගන්නවද නැද්ද? තමාටත් ඒ නිරාමිෂ සුවයක් විඳින්න ලැබෙනවද නැද්ද? තමා තුලත් ඒ අවිද්‍යාව මිදී නිදහස් වෙලා අර විද්‍යාව උදපාදී වෙනවද කියන ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේක. ටෙස්ට් කරලා බලලා මේක සිද්ධ වෙන්නේ නැත්තම් කිව්ව හැකි අන්න බොරුවක් කියලා. දැන් ඔය අපි දන්නවනේ දැන් ඔය අපි භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. ඕවල මේ භාවනා කරලා තියෙනවනේ මිනිස්සු. නමුත් ඒ තැන්
යම් කිසි ප්‍රමාණයකට මෙහෙම කරන්න කියලා කියනවා. එතනින් එහාට ඒ අය දන්නේ නැහැ. විග්‍රහ කරන්න දන්නේ නැහැ ඒ උදා වෙන තත්වයන්. ධර්මයට අනුව විග්‍රහ කරන්න දන්නේ නැහැ. නමුත් අපි මේ කරන විග්‍රහය මේක ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකයි, විද්‍යානුකූලයි, තර්කානුකූලයි. ප්‍රායෝගිකව භාවිතා කරලා පසක් කොට අත්දැක ගන්න පුළුවන්. කිසිම විකෘති ස්වභාවයකට යන්නේ නැතුව. තමාගේ කාලය අනවශ්‍ය විදිහට තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව. සත පහක්වත් වියදම් කරන්නේ නැතුව. ඒකයි තේරුම් ගන්න. මනුෂ්‍යයා තේරුම් ගන්න ඕන. මේ තමාගේ සිතේ රාගය උපදිනවා. තමාගේ සිතේ ද්වේෂය උපදිනවා. ඒක මේ මනුස්සයාට පසක් කොට දැක ගන්න පුළුවන්. මේ ද්වේෂය ඉපදීම නිසා මම විකෘති වෙනවා. මගේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් උදා වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඕන ඒක වැරදි දෙයක්. ඒක විකෘති ස්වභාවයක්. ඒක රෝගයක්. ඒ රෝගේ මිදී නිදහස් වෙන්න ඕන කියන එක තේරුම් ගන්න. එහෙමනම් මේ ක්‍රමවේදය පටන් ගන්න පුළුවන්. මේක බොහොම සරලයි. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාර්යක්ඛා භික්ඛු භාවීය සීලව. එහෙමනම් ඔබ මේ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් ඔබටත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ චතුරාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්න පුළුවන්. මේ සිත පිරිසිදු කරගන්න පුළුවන්. මේ පිරිසිදු ඥානය උදා කරගන්න පුළුවන්. මෙන්න මේ යථාභූත ඥාන දර්ශනයක් උදා කරගන්න පුළුවන්. මෙන්න මේ යථාර්ථවාදී නිරාමිස සුවයක් උදා කරගන්න පුළුවන්. ඒකයි අපි තේරුම් ගන්න. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දැන් කවුරුත් කල්පනා කරගන්න තමුන්ගේ සිතේ උපදින මේ බාල සමාගම හෙවත් රාග ද්වේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වෙලා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුභ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යන සිතිවිලි ඇති කරගනිමි, සමුදය නිරෝධ කරගනිමි යන අදිෂ්ඨාණයෙන් කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා සමුදය නිරෝධ කර ගැනීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි, හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගනිත්වා.